නාටම තෙරුවන් සරණයි. අද 2022 වර්ෂයේ මේ මාසේ 20 වෙනි සිකුරාදා දවසේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10:30ට අපි එකතු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර සාකච්ඡාවකටයි. හොඳයි, අපි මේ ධම්සභාවට පැමිණි ඔබ සැම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අද දවසේ කරුණු පැහැදිලි කිරීම සඳහා අපි අපි විද්‍යාරත්න ගුරුතුමාට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ අපිට අදට නියමිත සූත්‍ර දේශනාව පැහැදිලි කර දෙන්න ලෙසට සර්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි ධර්ම සභාවට පැමිණි කල්යාණ මිත්‍ර ඔබ සියලුම දෙනා ඊටාම ගෞරවයෙන් අපි පිළිගන්නවා. අපි මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර වර්ණනා සාකච්ඡාව දැන් වසරක් පමණ කාලයක් එක දිගටම කරගෙන යනවා. අපි අද තියෙන්නේ 40 වෙනි සූත්‍රය, සාලේයක සූත්‍රය. සාලේයක සූත්‍රයත් බේරංජා සූත්‍රයත් 42 වෙනි සූත්‍රයත් 40 වෙනි සූත්‍රයත් 41 වෙනි සූත්‍රයත් එක වගේමයි. ධර්ම කරුණු අනුව බොහෝ සෙයින් සමානයි. අට කතාවේදී විස්තර කරනවා. මේ සාලේයක සූත්‍ර වර්ණනාව විස්තර කරාම ඒ බේරංජා සූත්‍ර වර්ණනාව විශේෂයෙන් විස්තර කර යුතු නැහැ. මොකද ඒ සූත්‍ර දෙකේ එකම වෙනසකට තියෙන්නේ එකක් ධම්ම අදිෂ්ඨාන ධර්ම දේශනාවක්, දෙවෙනි එක පුජ්‍යල අදිෂ්ඨාන ධර්ම දේශනාවක්. ඒ කියන්නේ පුජ්‍යලයක්ම නම් කරගෙන වේරංජා බ්‍රාහ්මණයා. ඒක නිසා මම ශ්‍රීමති මහත්මයාත් එක්ක කතා කරා අද දවසේ අපි මේ සාලේයක සූත්‍රයත් වේරංජා සූත්‍රයත් කියන සූත්‍ර දෙකම එකට අරගෙන සාකච්ඡා කරමු. සාලේයක සූත්‍රේ වර්ණනාව සාකච්ඡා කරලා වේරංජා සූත්‍රයේ ඊටාම කෙටියෙන් සාකච්ඡා කරලා අදට මේ සූත්‍ර වර්ණනා දෙකම ආවර කරන්න පුළුවන් වේවි. අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ මජ්ක්‍ධිම නිකාය ඒ ග්‍රන්ථ ආශ්‍රයෙන්. මජ්ක්‍ධිම නිකාය කියන ග්‍රන්ථයත් ඊට අමතරව ඒකේ අට කතාවත් දෙකම එකතු කරගෙන. එතකොට අපි මේ සාකච්ඡාව එනම් ආරම්භ කරමු. බුදුරජාණන් වහන්සේ කොසල් දනව්වේ සැරිසරන ආකාරයේ මේ අතුරිත චාරිකා විසින් වැඩමවනවා බුදුරජාණන් වහන්සේ. අපි දන්නවා තුරිත චාරිකා සහ අතුරිත චාරිකා කියලා. කියන්නේ යම් කිසි පුජ්‍යලයක් අදිෂ්ඨාන නොකරගෙන බොහෝ පිරිස් වලට ධර්ම දේශනා කිරීමේ අදහසින් තමයි යන්නේ. එතකොට මේ අතුරිත චාරිකා කියන ස්වභාවය. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට කොසල් දනව්වේ තමයි වඩින්නේ. කොසල් ඒ රටේ ඉන්න සාලානම් බමුණු ගමට වැඩියා. එතකොට මේ කොසල් දනව්වේ තියෙන සාලා බමුණු ගමට බුදුරජාණන් වහන්සේ වැඩියන් පස්සේ ඒ කාරණා ගැන තමයි විස්තර කරන්නේ. අට කතාවේ මේ කොසල් දනව්ව කියන එක නිතරම අපි පාවිච්චි කරන වචනයක්. මේ කොසල් දනව්ව උනේ කොහොමද කියලා විස්තර කරනවා. ඇයි මේ කෝසල නාමය ලැබුණේ? කෝසල නාමය ලැබෙන්න ඉතාම විශේෂ කාරණාවක් තියෙනවා. අපි ඒකත් කියලා මේ සූත්‍රයට ආරම්භ කරමු. කොසල් දනව්වේ හිටියලු රාජකුමාරයෙක්. මේ රාජකුමාරයා රාජකුමාරයාගේ ආචාර්යවරු බොහෝසේ
බෙහෙසුනලු මේ කුමාරයාට සිනහ පාල කරන්න, සිනහ ගන්නවන්න. මේක ඒ කතන්දරයක් වගේ එන්නේ. ඉතින් බොහෝ නළුවෝ නිලියෝ මේ කුමාරයාට සිනහ ගන්නවන්න උත්සාහ කරවගන්න බැරි වුණා. ඉතින් මේ අවධියේදී එක දිව්‍ය සක්දෙවි රජ දිව්‍ය නළුවක් එවලු මේ කුමාරයාට සිනහ ගන්නවන්න. ඒ දිව්‍ය නළුවා නාට්‍ය දක්වලා මේ කුමාරයාට සිනහ ගැන්වලු. ඉතින් මේ සිනහ ගැන්වීම පස්සේ ඒ කාලේ හිටිය මිනිස්සු තමන්ගේ නිවාස ස්ථාන වලට ගියන් පස්සේ හමුවන මිතුරන් දැකලා කිම සුවදයි සනීපද කියලා අහනවලු. මේ කාරණයෙන් මේ කියන්නේ මේ කුසලය බොහෝ කෞශල්‍ය කුසලයේ කියන වචනේ තමයි මේ පාවිච්චි කරන්නේ. මේ කුසලයේ යන වචනය පාවිච්චි කිරීම නිසා ඒ ජනපදයට කෝසල නම් වුණායි කියලා අට කතාවේදී විස්තර කරනවා. ඒතර කෝසල නාමය ලැබුණේ අන්නේ ආකාරයෙන් කියලා මේ කොසල් දනව් වැසියන් කියනකොට ඒ කාරණය අපි දකින්න ඕන. එතකොට මේ ශාලා බමුණු ගැහැවියෝ බුදුරජාණන් වහන්සේගේ වැඩිමත් සමග බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. වර්ණනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ කරුණ නිසා අරහත් වනසේක, මේ කරුණ නිසා සම්‍යක් සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝක බිදු වනසේක, අනුත්තර පුරුෂ ධම්ම සාරථී වනසේක, දෙව් මිනිසුන්ට සාස්තු වනසේක, බුද්ධ භගවත් වූයේ ඒ බුදුරජාණන් වහන්සේ මේ මරුන් සහිත දෙවියන් සහිත මරුන් සහිත මෙලොව හා මහාන බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත ප්‍රජාවේ තමා විසින් දැන පසක් කොට දන්වත් ඒ භගවත් වූ ආදි කල්යාණ වූ මජ්ජ කල්යාණ වූ පරියෝසන කල්යාණ වූ සාත්තක සබ්බංජන වූ ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනාව කේවල පරිපූර්ණයි, පාරිසුද්ධයි, බඹසර පවසත්. එවන් රහතුන් දස්නක් වේ නම් මැනවයි කියලා මේ මිනිසුන් බමුණු ගැහැවියෝ බුදුරජාණන් වහන්සේ දකින්නට යනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ වර්ණනාවත් ඒ ධර්මයේ තියෙන ස්වභාවයත් නිසාමයි මේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ දකින්න ඒ බමුණු ගැහැවියෝ යන්නේ. ඒ කාලේ එතකොට එසඳ ශාලාගම බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් කරා එළඹ සමහර අය සකසා බැන්දා, සමහර අය පසකට වෙලා සතුටු වුණා. මේ විදිහට ඒ පුජ්‍යලෝ සමහර අය ඇඳිලි බැඳ එකත් පස්ව වුණා. මේ විදිහට එක පුජ්‍යලෝ තමන්ගේ නම් ගොත් අස්සවා එකත් පස්ව වුණා. මේ විදිහට ශාලාගම් බමුණු ගැහැවියෝ බුදුරජාණන් වහන්සේට ළඟටපත් වෙලා මෙන්න මේ විදිහට කාරණයක් ඉදිරිපත් කරා. බවත් ගොතුව යම් හේකින් මෙලොව කිසි සත්වෙක් කාබුන් මරණින් මතුෙහි සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විනීපාත වූ නිර්වැද ගනීද, එයට හේතු කවරේද, එයට ප්‍රත්‍ය කවරේද කියලා අහනවා. එතකොට මේ නිරයට යන්න, මරණයෙන් පස්සේ නිරයට යන්න හේතු වෙන්නේ කුමන කාරණයක්ද, ප්‍රත්‍ය කුමක්ද, හේතුව කුමක්ද කියලා අහනවා. කාබුන් මරණන් මතුවේ මනාගත ඇති ස්වර්ගලෝකයට වැදගනී සමහර අය. ඒකට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද කියලා මේ කාරණේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මේ කාරණයට බුදුරජාණන් වහන්සේ ඒගොල්ලන්ට දෙනවා ඊටාම සංක්ෂේප උත්තරයක්, විස්තර කරන්නේ නැතුව. ගැහැවියනි, අධර්මචාරී විසමචාරී හේතුවෙන් මෙසේ මෙලොව කිසි සත්ව කෙනෙක් කාබුන් මරණින් මත්තේ සැපෙන් වෙන්නු නපුරු ගත ඇති විනීපාත නිර්වැද ගනිති. එතකොට අධර්මචර්ය විසමචර්ය හේතුවෙන් තමයි මේ
කාබන් මරණින් මත්තේ ඒගොල්ලෝ විනිපාත නිරේට යනවා. ඒ හේතු වෙන්නේ අන්න හේතුව ඒකට ප්‍රත්‍යය අධර්මචර්යාවයි විසමචර්යාව. ගැහැවියනි ධර්මචර්යා සමචර්යා හේතුවෙන් මෙසේ මෙලෝ කිසි සත්ව කෙනෙක් කාබන් මරණින් මත්තේ මනාගතිය ඇති සර්ව ලෝකයට වැදගනිති. එතකොට සර්ව ලෝකයට යන්න හේතු ප්‍රත්‍යයන් වෙන්නේ ධර්මචර්යා විසම සමචර්යා කියන හේතුවයි. ඒක මේ කාරණේ දේශනා කරාම ඒ මිනිසුන්ට ඒ පුජ්‍යලයන්ට ප්‍රශ්නයක් වුණා. මොකද්ද මේ සමචර්යා? මොකද්ද විසමචර්යා? අර්ථ විසින් විභාග නොකළ සැකවින් වදාළ බුදුරජාණන් වහන්සේගේ තෙල බස පිළිබඳව විස්තර වශයෙන් අර්ථ මාර්ග අපි නොදනුම්හ කියලා ඒ මිනිස්සු කිව්වා. ඊට පස්සේ ඉල්ලා සිටියා බුදුරජාණන් වහන්සේගෙන් අර්ථ විභාග කරලා මේ සැකවින් දේශනා කරපු ධර්ම තේරුම් කරලා දෙන්නේ කියලා. මේ සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා සැකවින් මාතෘකා පමණින්. සමහර පුජ්‍යලෝ මාතෘකා පමණින් දේශනා කරපු සැටියෙන්ම ඒගොල්ලෝ අර්ථ ධර්ම විවරණය කරලා අවබෝධ කරගන්නවා. ඒ පුජ්‍යල ස්වභාවය නිසා එහෙමත් කරනවා. සමහර වෙලාවට අපි දන්නවා ප්‍රථම සූත්‍ර දේශනාව මූල පරියාය සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඉතා සැකවින්. දේශනා කරාම ඒ මුල් අවදියේම ඒ බ්‍රාහ්මණයන් 500 දෙනාට ඒක තේරුනේ නැහැ. ඒ අවස්ථාවේදී ඒ විදිහට දේශනා කරෙම ඒ බමුණන්ගේ මානය බිදීම සඳහා. අන්න ඒ අවස්ථාවදු තියෙනවා සැකවින් දේශනා කරන්න. එතන මෙතන සැකවින් දේශනා කරනකොට මේ බමුණන් නැවත බුදුරජාණන් වහන්සේගෙන් ආයාචනා කරනවා මේ සැකවින් දේශනා කරපු කාරණා අපිට විස්තර වශයෙන් දේශනා කරලා දෙන්න කියලා. එතකොට කියනවා ගැහැවියනි එසේනම් අසව මනාකොට මෙනෙහි කරව කියම්ව කියලා බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කරනවා. ආරම්භ කරලා කියනවා ගැහැවියනි කාය ద్వාරයෙන් අධර්මචර්යා සංඛ්‍යාත විසමචර්යා ත්‍රිවිධ වේ. කාය ద్వාරයෙන් අධර්ම සංඛ්‍යාතව විසමචර්යා තුන් ආකාරයි. ඒ වගේම වාග් ద్వාරයෙන් අධර්මචර්යා විසමචර්යා හතර ආකාරයි චතුර්විධයි. මනෝ ద్వාරයෙන් අධර්මචර්යා විසමචර්යා ත්‍රිවිධයි. දැන් මේකත් තවදුරටත් මාතෘකා පමණයි. මේක තාම විස්තර කරලා නැහැ. එතකොට කාය ద్వාරයෙන් අධර්මචර්යා සංඛ්‍යාත විසම හැසිරීම විසමචර්යා තුනයි. වාග් ద్వාරයෙන් හතරයි. අපි දන්නවා ඒවා. මනෝ ద్వාරයෙන් තුනයි. මේ කියන්නේ දස අකුසලයේම ප්‍රකට කරලා තමයි මේ විස්තර කරන්නේ. අපි දන්නවා දස අකුසලයේ කියනකොට ප්‍රාණාතිපාතය, අදින්නාදානය, කාම මිච්ඡාචාරය, ඊළඟට ඒ කාය ద్వාරයෙන්, ඊළඟට වාග් ద్వාරයෙන් මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාප, ඊළඟට මනෝ ద్వාරයෙන් අපි දන්නවා අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨි. ඒ දස අකුසල සංඛ්‍යාත ධර්ම ස්වභාවය තමයි මෙතන විස්තර කරන්නේ. එතකොට දැන් තවදුරටත් විස්තර කරනවා ගැහැවියනි කෙසේ කාය ద్వාරයෙන් අධර්මචර්යා විසමචර්යා ත්‍රිවිධ වේයිද. දැන් ඒ තුන විස්තර කරනවා. ගැහැවියනි මෙලව එකෙක් පණීවා කරනුවේ, කියන්නේ ප්‍රාණඝාතය කරනුවේ, කැකුළු වෙයි, ලෙයින් වැකි අත් ඇති වෙයි, මෙරමා කෙටීමේයිදු මෙරීමේයිදු නිවිෂ්ඨ වෙයි, ප්‍රාණීන් කෙරෙහි නිදුලි වෙයි. ඔන්න ඔය පළවෙනි එක ප්‍රාණඝාතය කිරීම සම්බන්ධව
ඒ ලේ වැකුණු අත් ඇතිව ඒ කරන පණීවාය. එතකොට ලේ වැකුණු කියනකොට තමන් කරවීමත් ඒකට සම්බන්ධයි. එතකොට අයිනාදයන් කරන වේ. ඒ අයිනාදේ කියන්නේ සොරකම් කරුනේ. අනුන්ට අයත්, පරා අයත්, එයින් පරා සතු, පරා තුඩු කරන පිරිකර බඩු හරි ගම්හි තැබුවා වේවයි, අරන්නේ තැබුවා වේවයි භික්ෂුන් වහන්සේලාගේ පිරිකර බඩු. ගමේ තිබුවත් අරණේ තැබුවත් නුදුන් දැය තමන් ගන්නවා නම් සොරසිතින් ඒක තමයි අදින්නා දානය. ඊට පස්සේ තුන්වෙනි එක මාතුරක්තා කාමේ මිස හසර ඇති වේ. මේ තුන්වෙනි එක කාමයේ මිච්ඡාචාරය. මාතුරක්කිතා පීතුරක්කිතා මාතු පීතුරක්කිතා භාතුරක්කිතා භගිනිරක්කිතා ඥාතිරක්කිතා ගොත්තරක්කිතා ධම්මරක්කිතා සස්සාමිකා මේ වගේ යම් ස්ත්‍රී කෙනෙක් ඇද්ද යටතින් මාලාදාමයෙන් විවාහ පිණිස පිළිකෙව් ලද්දියක් ඇද්ද එබඳු මාගමුන් කෙරෙහි මිත්‍යාචාරී භාවයට පත් වෙනවා නම් ඒක කාම මිත්‍යාචාරයට වෙනවා. ඒක අධර්මචර්යාවක් වෙනවා. කයින් වෙන අධර්මචර්යාව. මෙන්න මේ විදිහට තමයි ඒ කයින් වෙන අධර්මචර්යා ත්‍රිවිධ වෙන්නේ. ඒක අපිට පැහැදිලි. ප්‍රාණාතිපාතා, අදින්නාදාන සහ කාමේ මිච්ඡාචාරය. ඒ තුනෙන් එයා කයි දොරෙන් වෙන අධර්මචර්යා විසමචර්යා ත්‍රිවිධ වෙයි කියලා විස්තර කරනවා. ඊට පස්සේ වාග් ద్వාරයෙන් අධර්මචර්යා විසමචර්යා චතුර්විධ වෙන හැටි කියනවා. එකෙක් මුසා බනිනවා. ඒ කියන්නේ බොරු කියනවා. එයා යම් තැනක පිරිස් මැද අහනවා එයා දුටුවද යම් කිසියක් දුටුවද කියලා. දුටුවද කිව්වහම නොදැක්ක දුටුවායි කියනවා. නොඇසූ දේ ඇසුවායි කියනවා. මෙන්න මේ ආකාරයෙන් මේ එම්බා පුරුෂය යමක් දන්නේද එය කියාද පුරුෂනා සඳහා අභිමුඛයට කැදවන ලදුව සාක්ෂි කොට විමසන කොට නොදනමින් දනිමී කියයි. දනිමින් නොදනිමී කියයි. නොදැකීමෙන් දකිමී කියයි. ඒ කියන්නේ මේ විදියට ඒ මුසාව අපි හතරාකාර මුසාව කියන දිත්තේ අදිත්ත සුතේ අසුත මුතේ අමුත විඤ්ඤාතේ අවිඤ්ඤාත කියලා මේක විනය පාළියේදී කියනවා. මේ මුසාවාදේ හතරාකාර වෙනවා. එතකොට ආත්ම හේතුවෙන් හා පර හේතුවෙන් වේවයි අල්ලස් හේතුවෙන් වේවයි මුසා බනිනවා නම් ඒක මුසාවාදයට හේතු වෙනවා. මෙතන කියනවා ආත්ම හේතුවෙන් වෙන්නත් පුළුවන්. තමන්ගේ ආත්මය රැකීමේ හේතුවෙන්. මේ විදිහට අල්ලස් හේතුවෙන් හරි මුසා බනිනවා නම් එයා මුසාවාදයට වැටෙනවා. ඒ වගේම පිසුණු බස් කරනකොට ඒ පිසුණු බස් යම් කෙනෙක් බිඳීම සඳහා යම් කෙනෙක් ප්‍රිය කිරීම සඳහා ඒ කියන කාරණේ නිසා වෙනත් කෙනෙක් බිඳෙනවා නම් ඒක බිඳුනා පිසුණු බස් වලට වැටෙනවා. මේ විනය පාළියේදී පිසුණු බස් දස ආකාර පිසුණු බස් පෙන්නනවා. ගෝත්‍ර වශයෙන්, නාම වශයෙන්, ඒ පුජ්‍යලයාගේ ස්වභාව වශයෙන්, පුජ්‍යලයාගේ චරිත ලක්ෂණ වශයෙන් මේ පිසුණු බස් කියන්න පුළුවන්. එතකොට වෙනත් කෙනෙක් බින්දන ආකාරයෙන් දෙන්නෙක් සමගි දෙන්නෙක් බින්දන ආකාරයෙන් පිසුණු බස් කීම. ඊට පස්සේ ඊළඟ එක පිසුණු බස් කීම. ඊළඟට පරුස බස් කීම. පරුස බසුත් මෙතන කියනවා විනය පාළියේ දස ආකාරයේ පරුසය කියනවා. ඒ කියන්නේ නාම වශයෙන්, ගෝත්‍ර වශයෙන්,
ලිංග වශයෙන් ඒ කියන්නේ පුජ්‍යලයාගේ ස්වභාව වශයෙන් වෙන කෙනෙකුට චිත දූෂ්‍ය කරන වචන මාත්‍රේම පරුස බස්. එතකොට මෙරමා ඝටන කෝපය ඇති කරන සමාධියට හානි කරන බසක් ඇද්ද ඒක පිසුණු මේ පරුස බස් විදියට කියනවා නේ. සමාධියට හානි කර යම් බස් ඇද්ද ඒ බඳු බස් වනනා වූ එතකොට මේකට කියනවා පරුස බස්. එතකොට නොකිය යුතු දැයි කියනුවේ අර්ථ රහිත දැයි කියනුවේ ඒ වගේ අස්වාභාව කියනුවේ සංචර විනය නොකියනුවේ මෙන්න මේ විදිහට මේක කියනවා පිසුනා වාචා. සම්ප්‍රප්ලප්ප වාසා. ඒතර සම්ප්‍රප්ලාපය. එතකොට මේ හතර තමයි කියන්නේ මුසාබස්, පිසුනුබස්, පරුසබස් සහ සම්ප්‍රප්ලාප. මේ කියන හතර. එතකොට මේ වාග්දාරයෙන් කරන ඒ අධර්මචර්යා, විසමචර්යා ඔන්න අපි එතන කතා කරා. ඊට පස්සේ ගැහැවෙනි මනෝද්වාරයෙන් අධර්මචර්යා, විසමචර්යා ත්‍රිවිධය ගැහැවෙනි මෙලව එකෙක් අවිද්‍යා බහුල වෙයි. එතකොට විස්තර කරනවා පරා අයත් යම් පිරිකර බඩු ඇද්ද. ඒ කියන්නේ තමන් වෙනත් කෙනෙකුට අයත් පිරිකර මේ භික්ෂුන් වහන්සේලාට යොමු කරලා කියන්නේ ඒ බඩු තමනට උවමනාව යන ලෝභ සිතින් අනුන්ගේ පිරිකර බඩු අනුන්ගේ බඩු තමනට ලැබීම යන ලෝභ සිතින් බලනු වෙයි. අහෝ පරාසතු යම් දෙයක් වේද ඒ මා සතු වේ නම් කියලා පතනවා. මේ විදියට විපන් සිත් ඇති. ඒ කියන්නේ ඒ විදියට දකුණු සිත් ඇතිව කීම තමයි ඒක මේ අවිද්‍යාව. ඊළඟට දෝෂ සිතින් දුෂ්ට චිත්ත සංකල්ප ඇති වෙයි. මෙත්සහගත මෙත්සු ඝාතන ලබත් වෙයි. ඒ කියන්නේ මෙත්සිත නැතුව මෙත්සිත නැති මේ විදියට මේ සත්තු ඝාතන ලබත්වයි. ඒ කියන්නේ මේ සත්තු ඝාතන ලබත්වයි හෝ සිදුනා ලබත්වයි හෝ නසනු ලබත්වයි හෝ නොහොත් නහමක් වෙත්වයි හෝ කියා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ සත්තු මැරෙනවා නම් හොඳයි, මේ සත්තු දිවිතොර වෙනවා නම් හොඳයි කියලා මේ ව්‍යාපාද ආකාරයට යම් කිසි සිතක් පහළ වෙනවා නම් ඒගොල්ලෝ නසනවා නම් හොඳයි කියලා ඒ Taman නැසුවේ නැතත් ඒ විදිහට කල්පනා කරනවා නම් ඒක ද්වේෂ සහගත ව්‍යාපාද සිතක්ම වෙනවා. එතකොට මේ විදිහට කල්පනා කරන එක එතකොට අධර්මචර්යා, විසමචර්යා මනසෙන් වෙන. ඊට පස්සේ තුන්වෙනි එක චිත්ත විපර්යාස සංකාත මිසදිටුවෙක් වෙයි. එතකොට මෙතන දසවස්තුක මිත්‍යා දිට්ඨියම ගැන කතා කරන්නේ. දුන්දේ විපාක නැත, යාගවල විපාක නැත. අපි කියනවා නත්ති දින්නම්, නත්ති දිට්ඨං, නත්ති හුතං, නත්ති හුතං, නත්ති සුකට දුක්ඛටානං. මේ ආකාරයට මේ දසවස්තුක මිත්‍යා දිට්ඨියෙන් යුක්ත නම් අපි මේක බලමු. නත්ති යිට්ටං, නත්ති දින්නම්, නත්ති යිට්ටං, නත්ති හුතං, නත්ති සුකට දුක්ඛටානං කම්මානම් පලං විපාකෝ, නත්ති අයන් ලෝකෝ, නත්ති පරලෝකෝ, නත්ති මාතා, නත්ති පිතා, නත්ති සත්තා ඕපපාතිකා, නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමන්නාගතායේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඥා සංචිකත්තා
පවද්දේති එවං කෝ ගහපතියෝ ත්‍රිවිධං මනසා අධර්මචර්යා විසමචර්යා හෝති. ඒතර මේ කියන්නේ දස වස්තුක නැත්නම් මේ කම්මස්ස කත ස්වභාවයෙන් එන මිත්‍යා දිට්ඨිය. එතකොට යම්කිසි පුජ්‍යලයක් මේ විදිහට දානේ ඵල නැත. එතකොට මහා දානේ ඵල නැත. හොඳ නරක කරන දේ ඵල විපාක නැත. පියාට මවට සැලකීමේ ඒ පින් නැත. ඒ ආකාරයෙන් මේ විදියට කල්පනා කරන මේ මිත්‍යා දිට්ඨික ස්වභාවය මේකේ හොඳටම පැහැදිලි වෙනවා. මේ ඕපපාතික සත්වයෙන් නැති බවත් නත්ති ලෝකේ සමන බ්‍රහ්මනා සමන්නාගතා සම්මාපටිපන්නායේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඥා. ඒ කියන්නේ මේ වගේ විශේෂ ඥාන ස්වභාවයෙන් දියුණු සිත් ඇති පුජ්‍යලයෝ ඒ කාලේ මේ ලෝකේ පහළ වෙනවායි කියන එක නොපිළිගන්නා ස්වභාවයෙන් යම්කිසි පුජ්‍යලයක් ඉන්නවා නම් ඒක තමයි මේ මිත්‍යා දිට්ඨිය කියලා කියන්නේ. ඒ ලෞකික මිත්‍යා දිට්ඨි ස්වභාවයමයි මෙතන විස්තර කරන්නේ. එතකොට මේ විදිහට අධර්මචර්යා විෂමචර්යා ත්‍රිවිධ වෙනවායි කියලා පැහැදිලි කරනවා. ඊට පස්සේ අපි මෙතන කල්පනා කරමු මේකේ කුසල පක්ෂය. ඒතර ගැහැවිනි මෙසේ අධර්මචර්යා විෂමචර්යා හේතුවෙන් කිසි සත්ව කෙනෙක් මෙසේ හින් කාබුන් මරණින් මතුවේයි සැපෙන් පහ වූ නරක නපුරු ගති ඇති විෂ පතිත වන නිරේ වැද ගනිති කියලා ඒ කාරණේ එතනින් අවසන් කරලා ඒකේ කුසල පැත්තේ ඒ සුදු පක්ෂය දැන් කළු පක්ෂය තමයි මෙච්චරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. දැන් ඒකේ සුද්ධ කුසල පක්ෂය ගැන කතා කරනවා. ගැහැවිය නිකාය ద్వාරයෙන් ධර්මචර්යා සමචර්යා ත්‍රිවිධ වෙයි. ඒතකොට ධර්මචර්යා සමචර්යා ත්‍රිවිධ වෙනවායි කියන්නේ පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, ඊළඟට කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්ප්‍රප්පලාපා වේරමණී, අනබිත්‍යා, අව්‍යාපාදා, සම්මා දිට්ඨි කියන මේ දස ආකාර සමචර්යා ධර්මචර්යා සමචර්යා කියන එක තමයි දැන් විස්තර කරන්න යන්නේ. එතකොට කාදොරින් කෙසේද මේ ධර්මචර්යා සමචර්යා කියන තැන විස්තර කරනවා. අර බහලු දඬු ඇති. ඒ කියන්නේ මේ සත්වයන් කෙරෙහි ප්‍රාණඝාතයෙන් වෙන්වන ස්වභාවය, අයිනාදයෙන් නැත්නම් සොරකම් කිරීමෙන් වෙන්වීමේ ස්වභාවය, ඊළඟට කාම මිත්‍යාචාරයෙන් වෙන්වීමේ ස්වභාවය, ඒ විරමණ ස්වභාවයම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මචර්යා සමචර්යා කියලා. කයින් වෙන ධර්මචර්යා සමචර්යා. ඊට පස්සේ නැවතත් විස්තර කරනවා ගැහැවියනි කෙසේ වාග්්වාරයෙන් ධර්මචර්යා සමචර්යා චතුර්විධ වේද. දැන් ධම්මචර්යා සමචර්යා කියනකොට එතන චතුර්විධ වෙනකොට මුසාවාදා වේරමණී, මුසාවාදා වේරමණී මෙතන කියනකොට මේ සබයක් මැද අහනවා ඔබ මෙය දැක්කද? දැක්ක දේ නොදැක්කා කිව්වත්, නොදැක්ක දේ දැක්කයි කිව්වත් මුසාවාදයට මෙනවා. ඊළඟට ඇසූ දේ නොඇසුවා කිව්වත්, නොඇසූ දේ ඇසුවයි කිව්වත් මුසාවාදයට වෙනවා. ඊළඟට මුත අමුත ලෙස, ඒ කියන්නේ රස බැලූ දේ රස නොබැලුවා කිව්වත්, රස නොබැලූ දේ රස බැලුවා කිව්වත්, ඒ වගේම නාසයෙන් මේ මුත ස්වභාවයෙන් අනික් ద్వාර වලින් ඒ තමක් නොවිදි දෙය වින්දායි කියවහම ඒක මුසාවාදයට යනවා. ඒ වගේම දන්නා දේ,
ඒකට කියනවා විඤ්ඤාත. විඤ්ඤාත අවිඤ්ඤාත වශයෙන් විස්තර කරත්, අවිඤ්ඤාත දේ විඤ්ඤාත වශයෙන් විස්තර කරත් ඒකට කියනවා මුසාවාදය. මේක විනය පාළියේ මේ විදිහටමයි විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගේ පචිත ශික්ෂාපදයක් තියෙනවා. ඒ සම්පජාන මුසාවාදය. ඒ ආකාරයටමයි විස්තර කරන්නේ. එතකොට මේ විදිහට ඒ මුසාවාදයෙන් වෙන්වන ස්වභාවය විරමණය එතන ධර්මචර්යා සමචර්යා. ඊට පස්සේ පිසුණු බසින් වෙන්වීම විරමණයම තමයි ධර්මචර්යා සමචර්යා. ඒ වගේම පිසුණු බස ඊළඟට පරුස බසින් වෙච්ච පරුසා වාචා වේරමණී ස්වභාවයමයි ඒකින් වෙන ස්වභාවය. ඊට පස්සේ සම්ප්‍රප්පලාපා වේරමණී, ඒ වේරමණී ස්වභාවයම එතන ධර්මචර්යා සමචර්යායි කියලා චතුර්විධ විස්තරය කරනවා. මේ ඒ අපි දන්න දස කුසලයේ හැසිරීමේ ස්වභාවය. ඊට පස්සේ ගැහැවියනි මනෝද්වාරයෙන් ධර්මචර්යා සමචර්යා කොහොමද වෙන්නේ කියලා අපි මේවා කර්මපත වෙන ආකාරයත් පොඩ්ඩක් බලමු මේ කාරණය කියලා. එතකොට මනෝද්වාරයෙන් ධර්මචර්යා සමචර්යා ත්‍රිවිධ වෙයි. දැන් අවිද්‍යා බහුල නොවේ. පරා අයත්, ඒ කියන්නේ පරා සතු අනුන් සතු දේ දැක්කහම පිරිකඩ බඩු ලෝභ සිතින් නොබලනු වෙයි. ඒ කියන්නේ ඒවා අනුන් සතු දේ ගැන එයා ලෝභ කරන්නේ නැහැ. එයා ප්‍රාර්ථනා කරන්නේත් නැහැ ඒවා Tamanට ලැබේවායි කියලා. එතකොට ඒක තමයි අනවිද්‍යානොත් අවිද්‍යා නොවන බව. ඊට පස්සේ ව්‍යාපාද නොවන බව. එතකොට සත්තු අවෛරයව අව්‍යාපාදව මේ විදියට අනීගව සුඛිතව ආත්ම පරිහරණය කෙරෙත්වායි කියලා මේ විදියට අවිපරීත දර්ශනයක් තියෙනවා නම් ඒකට කියනවා අව්‍යාපාද කියන ස්වභාවය. ඒක ධර්මචර්යා සමචර්යා. ඒ වගේම දුන් දැයි විපාක ඇත, මහා යාගයේ විපාක ඇත. එතකොට සැලකිය යුතු පුජ්‍යලයන්ට දුන් දෙයි විපාක ඇත. ඊළඟට කුසල අකුසල කර්මයේ ඵල විපාක ඇත. පරලොව ඇත, මෙලොව ඇත, පරලොව ඇත. අපි මතකයිනේ මෙලොව ඇත කියන්නේ අපිට මෙලොව ඉපදීමට పూర్වයේ තවත් ඉපදීමක් තිබුණා. එතකොට මෙලොව ඇත, පරලොව ඇත. මේ ඉන්න පුජ්‍යලයාගේ මරණයෙන් පස්සේ නැවත උත්පත්තියක් ලබන බව. ඒ කියන්නේ මේ මෙලොව ඇත පරලොවත කියනකොට සංසාරයේ පිළිබඳම විශ්වාසයක් ඇති වෙනවා. එතකොට මව් ඇත කියනකොට මවුන්ට සැලකීමේ පින් ඇත කියන එක තමයි එතන කියන්නේ. පියා ඇත, පියාට සැලකීමේ පින් ඇත. එතකොට මේ මව් පියන්ට සැලකීම යුතුයකම පමණක් නෙවෙයි, ඒ කාරණේ කිරීමෙන් කුසල කර්ම ලැබෙනවායි කියන කාරණය. ඒතර ඕපපාතික සත්‍යය ඇත. මේ ඕපපාතික සත්‍යය ඇත කියනකොටම නිරි සත්‍යයන් ගැන විශ්වාසය ඇති වෙනවා. പ്രേත විශේෂ ගැන විශ්වාසය ඇති වෙනවා. අසුර විශේෂ ගැන විශ්වාසය ඇති වෙනවා. දිව්‍ය ලෝක ගැන විශ්වාසය ඇති වෙනවා. ඒ වගේම රූපාවචර බ්‍රහ්ම ලෝක ගැන විශ්වාසය ඇති වෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක ගැන විශ්වාසය ඇති වෙනවා. යම් කෙනෙක් ඕපපාතික සත්‍යයන් නැත කිව්වොත් ඒ විශ්වාසයේ සම්පූර්ණයෙන්ම ගිලිහෙනවා. එතකොට මේ අපි තල 31 ගැනම ස්වභාවයෙන් දැනීම පිළිගැනීම කියන කාරණය මේ ඕපපාතික සත්‍යයන් ඇත කියන කාරණයෙන් ඒකෙන් පෙන්වු කරනවා. එතකොට දස වස්තුක සම්මාදිට්ඨියෙන් යුතු පුජ්‍යලයා ඒ ආකාරයෙන් දැකීමේ ස්වභාවයකටපත් වෙනවා. ඒ වගේම මේ වගේ කාරණා දකින්න පුළුවන් ඒ දවස්වල ඒගොල්ලන්ගේ ඒ ඥාන ස්වභාවයෙන් ඒ චුති උත්පත්ති වශයෙන් දැකීමට ස්වභාව. එතකොට
පංච අභිඥා ෂඩ් අභිඥා ආකාරයෙන් දැකීමට සමත් ඒ උතුම් පුජ්‍යලෝ ඒ කාලයේ පහළ වෙනවා කියන එක පිළිගන්නා ස්වභාවය. මේ කියන්නේ අපි ධර්මය පිළිගන්නා ස්වභාවයම එතන පැහැදිලි කරන හැටි. එතකොට මේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ ඊටාම ප්‍රකට ద్వාරයක්. ඒ කියන්නේ ඒ අවස්ථාව පැන්නොත් තමයි එයා බෞද්ධ ධර්මයේ හැසිරෙන පුජ්‍යලෙක් බවට පත් වෙන්නේ. එතකොට මේ ආකාරයෙන් තමයි ඒ සම්මා දිට්ඨි ස්වභාවය පෙන්වුම් කරන්නේ. එතකොට මේ විදිහට ධර්මචර්යා සමචර්යා හේතුවෙන් මෙලොව කිසි සත්වයේ කාබුන් මරණින් මතුවේ සෝබන ගති ඇති සරල ලෝකයට වැදගනී කියලා එතනින් විස්තර කරනවා. ඊට පස්සේ ගැහැවියනි ඉදින් ධර්මචර්යා සමචර්යා පුජ්‍යල මේ කාබන් මරණ මත්තේ කැත්මහ සහල් කුලයන්ගේ වේවයි සහභාවයට පැමිණේ නම් මනා මැනවයි කැමති වේ නම් හේ කාබුන් මරණින් මතුවේ කැත් මහසල් කුලයන් වේවයි සභාවට පැමිණෙන යන තෙල කරුණ සිද්ධ වන්නේ කවරෙහිඳ යත් ධර්මචාරී සමචාරී වේ. එහින් ගෑවියනි ඉදින් ධර්මචාරී සමචාරී පුජ්‍යලතෙමේ මේ විදියට මේ බමුණු මහසල් කුලයන් වේමයි සහ භාවයට පැමිණෙන්නේ නම් මැනවයි මේ විදියට ඒ දිව්‍ය ලෝක සම්පත්තියත් මේ සම්පත්තීන් ලැබෙන ආකාරය පෙන්වු කරනවා. අපි අට කතාවෙන් අපි තවදුරටත් මෙතන විස්තරය දිග හරිමු. ඊට පස්සේ කියනවා ගැහැවියනි ඉදින් ධර්මචාරී සමචාරී පුජ්‍යලයෝ කාබනි මරණින් මතුවේ. මෙතන තමයි දිව්‍ය ලෝක මහා සිව් මහා රජ කියන්නේ මේ දිව්‍ය ලෝක සභාවයට යන හැටි චාතුරු මහා රාජිකය ආදී ඒ දිව්‍ය ලෝකයට පැමිණීමට ඒගොල්ලන්ට අවස්ථාව සැලසෙනවා මේ ධර්මචාරී සමචාරී පුජ්‍යලයන්ට. ඊට පස්සේ තව්තිසාව යාමය තුසිතය පරිනිම්මිත වසවත්ය නිර්මාණරතිය පරිනිම්මිත වසවත්ය ආදී සභාවට පැමිණෙන්න පුළුවන් කියලා එතන විස්තර කරනවා. එතකොට මේ මනුෂ්‍ය ලෝකයේ ඒ හොඳ උත්පත්ති වලට යන්න පුළුවන් වගේම දිව්‍ය ලෝක උත්පත්ති වලට යන්න පුළුවන් කාබන් මරණින් මතු කියලා මෙතන විස්තර කරනවා. ඊට පස්සේ ගැහැවියනි ඉදින් ධර්මචාරී සමචාරී පුජ්‍යලතෙමේ මෙම කාබුන් මරණින් මත්තේ බ්‍රහ්ම කායික දෙවියන් සභාවට පැමිණෙන්නේ නම්. එතකොට මේ බ්‍රහ්ම කායික දෙවියන් කියනකොට අපි මේ රූපාවචර දේවතල සහ අරූපාවචර දේවතල වලට යන්න පුළුවන් කියනවා. මනා මැනවයි කැමති වේ නම් ඒ කාබුන් මරණින් මතුවේ බ්‍රහ්ම කායික දෙවියන්ගේ සභාවට පැමිණේ. හැබැයි මෙතන මේ කාරණේ කියනකොට කුසල විපාකයක් නිසා බ්‍රහ්ම කායික දෙවියෝ වශයෙන් උත්පත්ති ලැබන්න බෑ. ඒක විස්තර කරනවා අට කතාවේ මේ කුසල විපාක හේතුවෙන් එයා ධාන පුරනවා. එයා ධාන වලට සමවදිනවා. ඒ වගේ ධාන වලට සමවැදිලා ඒ ධාන වල විපාකයක් වශයෙන් ඒගොල්ලෝ උත්පත්ති ලැබෙනවා. ඒ ප්‍රථම ධානයේට අවශ්‍ය දේවතලේ බ්‍රහ්මතලේ ඒ වගේම දෙවෙනි ධානයේට අවශ්‍ය වෙන පරිත්තාබ අප්පනාබ ආබස්සර කියන දේවතලේ ඊට පස්සේ පරිත්ත සුභ අප්පනාබ සුභ සුභ කින්නක කියන දේවතලේ ඊට පස්සේ වේ යහප්පල දෙවියන්ගේ ඊට පස්සේ අවිහිය අතප්පය සුදස්ස සුදස්සී අකනිට්ට කියන දේවතලයටත් යන්න පුළුවන් කියලා. හැබැයි මේක අර ධර්ම ස්වභාවය උපනිස්සේ ප්‍රත්‍ය ස්වභාවයෙන් තමයි පෙන්වුම් කරන්නේ. ඒ කියන්නේ ඒ සීලය සම්පූර්ණ කිරීම හේතුවෙන් දස කුසලයේ හැසිරීමේ හේතුවෙන් ඒ පුජ්‍යලයා ඒ ධාන පුරන්න පටන් ගන්නවා. ඒ ධානයේක විපාකයක් වශයෙන් පමණයි
මේ බ්‍රහ්මතලවල උත්පත්තිය ලබන්න පුළුවන්. ඒ වගේම තවත් එකක් තියෙනවා. මෙතන කියනවා සුදස්සී අකනිට්ඨ. ඒ කියන්නේ මේ සුද්ධාවාසයේ. සුද්ධාවාසයේ උත්පත්තිය ලබන්න බෑ ධාන තලයකට පමණක්පත් වීමෙන්. ඒතකොට සුද්ධාවාසයේ උත්පත්තියට නම් ඒ ධාන තලයේ ඉන්න පුජ්‍යලයෝ විදර්ශනාවට බහින්න ඕන. විදර්ශනාවට බහැලා විදර්ශනාවෙන් තුලින් ඒ පුජ්‍යලයෝ ඒ අනාගාමි බවට පත් වුණොත් පුළුවන් සුදස්සී අකනිට්ඨ කියන දේවතන වලට යන්න. ඒ වගේම කාමාවචරයත් ඒ ධර්ම ස්වභාවයේ පිරුවොත් හැබැයි මූලික ධර්මය අර දස කුසලයේ කියන කාරණය. දස කුසලයේ උපනිස්සය ප්‍රත්‍යවීමෙන් ඒගොල්ලන්ට යන්න පුළුවන් සුද්ධාවාස උත්පත්තියට. ඒ වගේම සුද්ධාවාස මෙතන විස්තර කරනවා ආකාසානංචායතන දෙවියන්ද විඥානඥායතන දෙවියන්ද ආකින්චඤ්ඤායතන දෙවියන්ද නේව සංඥා නාසඤ්ඤා දේව ස්වභාවයටද යන්න පුළුවන් කියලා කියනවා දස කුසලයේ පුරුණ පුජ්‍යලයට. දස කුසලයේ පිරුණ පුජ්‍යලයා ඒ දස කුසලයේම හේතු කොටගෙන සීලය සම්පූර්ණ කරලා ඒ පුජ්‍යලයෝ රූපාවචර ධානය පරිපූර්ණ කරලා රූපාවචර චතුත්ථ ධානයෙන් ඔබට තියෙන අරූප ධාන වලට යන්න පුළුවන් ස්වභාවය තමයි එතන පෙන්වු කරන්නේ. එතකොට මේ කාබුන් මරණින් මතුවේ නේව සංඥා නාසඤ්ඤාතන ස්වභාවයට ගියායි කියලා විස්තර කරන්නේ ඒ ආකාරය. ඊට පස්සේ ගැහැවියනි ඉදින් ධර්මචාරී සමචාරී පුජ්‍යල මම ආශ්‍රවයන් ගෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ භවයේදීම තමා විසින් දැන පසක් කොට උපයාගෙන වාසය කෙරෙන්නම් මනාවයි කැමති වේ නම් ඒ ආශ්‍රවයන් ආශ්‍රවයෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ඒ භවයේම දිටු දැමියේම තමා විසින් දැන පසක් කොට උපයාගෙන වාසය කෙරේ. එතකොට මේ කාරණේ අපිට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට මේ අරහත් ඵල සමාධියත් අරහත් ඵල ප්‍රඥාවත් ලබා ගන්න. ඒ කියන්නේ රහත්තුන් බවට පත් වෙන්න පුළුවන්. අර සීලය කියන දස කුසලයේ හැසිරෙන පුජ්‍යලයා එතනින් ඔබට ඒ අවශ්‍ය ධර්ම කරුණු රැස් කිරීම තුලින්, ඒ කියන්නේ විදර්ශනාවට පත් වීම තුලින් දස කුසලයේ හැසිරෙන පුජ්‍යලයා ඒක උපනිශ්‍රේ ස්වභාවයෙන් ඒක උපනිශ්‍රේ කරගෙන ඉතිරි ධර්ම වඩන ස්වභාවයෙන් එයා සියලු ආශ්‍රවයන් ඡේකොට රහත් බවට පත් වෙනවා කියලා විස්තර කරනවා. මේකට කතාවක් අට කතාවේදී විස්තර කරනවා. අපි ඒක බලමු. එතකොට මේ කාරණේ මෙහෙම කිව්වහම මේ බමුණු ගැහැවියෝ බුදුරජාණන් වහන්සේ තෙලසැල කළ බවත් ගොයුම් ගතුවනි ඊතා මැනවි යටි කුරු කළ දෙයක් උඩු කර කරන්නා වේද. මේ විදිහට සියලුම දේ අපිට තේරුම් කරලා දුන්නා. මග මුලා වූ යමෙක් උට මග කියා දේද ඇස් ඇතිහු රූ දක්නාහ අඳුරේ තෙල් පහන් දරන්නා වේද. ඉපරිදි බවත් ගොයුම් ගොතුවනි එක එක ණය ක්‍රමයෙන් නන් නියරින් එක එක ණය ක්‍රමයෙන් දහම් පැවසිනි. තෙල අපි බවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යම්හයි ධම්මා භික්ෂංගන සරණ කොට යම්හයි කියන තෙරුවන් සරණට පත් උනායි කියලා මෙතන සාලීක සූත්‍රයේ විස්තරය අවසන් කරනවා. එතකොට සාලීක බමුණු ගැමියන්ට ඒ දස කුසලයක් දස අකුසලයක් බුදුරජාණන් වහන්සේ විස්තර කරපු ආකාරය තමයි එතන ඒකේ පැහැදිලි කරන්නේ. අපි මෙතනින් පොඩ්ඩක් අපි යමු වේරංජක සූත්‍රයේදී කොහොමද මේක අපි කතා කරේ. වේරංජක සූත්‍රයේත් කොහොමද මේ කාරණේ විස්තර කරලා තියෙන්නේ. වේරංජක සූත්‍රයේදීත් විස්තර කරලා තියෙන්නේ. එතන වෙනසකට තියෙන්නේ වේරංජක බමුණු
ගැහැවි කිසියම් කරුණකින් සැවැත්වී වාසය කරති. බේරංජා වැසි බමුණු ගැහැවි. එතකොට කියනවා බේරංජා වැසි බමුණු ගැහැවි බවත්නි කියලා මේ විදිහට එතන බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරලා තමයි මේ කාරණේට බහින්නේ. එතනින් එයාටත් ඒ සූත්‍රයේ විස්තර කරන්නේ කෙසේද මේ ධර්මචාරී සමචාරී බව කොහොමද එන්නේ කියලා විස්තර කරනවා. මෙතන පස්වෙනි එකේදී කියනවා ගැහැවියනි අධර්මචාරී විසමචාරී හේතුවෙන් මෙලොව කිසි සත්‍යෙක් කාබුන් මරණින් මත්තේ විනීපාත නිරයකට වැටෙනවා. අන්න ඒ විදිහට අධර්මචාරී විසමචාරී ස්වභාවය විස්තර කළා බුදුරජාණන් වහන්සේ නැවත විස්තර කරනවා ධර්මචාරී සමචාරී ස්වභාවය. ඒ විදිහට ඒ කාරණා සියල්ලම එකිනෙකට සමාන විදිහට විස්තර කරලා අවසන් කරනවා. යම් කිසි කෙනෙක් මේ සූත්‍රය කියවනවා නම් ඒකෙත් අපිට දකින්න පුළුවන්නේ මේ ආකාරයෙන්ම මේ එතකොට ගැහැවියනේ ධර්මචාරී සමචාරී. එතකොට අධර්මචාරී විසමචාරී කියලා ඊළඟට ධර්මචාරී සමචාරී ස්වභාවය පැහැදිලි කරනවා. ඒකයි ඒ සූත්‍ර දෙකේ තියෙන සමාන ස්වභාවය. අපි පොඩ්ඩක් යමු මේ අට කතාවේ කොහොමද කර්මපත ස්වභාවය එන්නේ. මම හිතන්නේ බොහෝ අය දන්නවා මේ දස අකුසලය කොහොමද කර්මපත ස්වභාවයට එන්නේ කියන එක. මම හිතන්නේ අපි ඒක විස්තර කරා ශ්‍රීමති මහත්මිය විස්තර කරා අපේ සම්මාදිට්ඨි සූත්‍රයේදී. එතන හුඟක් පැහැදිලිව විස්තර කරපු තැන. එතකොට අපි මෙතන ඉඳන් කතා කරමු පානාදිපාතම් පහය යනාදී සප්ත කර්මපතයෝ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේත් මේ විදිහටම විස්තර කරා. එතකොට අපි දන්නවා අර කයෙන් වෙන වැරදි වලදී පානාදිපාතා වේරමණී කියනකොට කොහොමද මේක කර්මපතයක් වෙන්නේ කොහොමද කර්මයක් වෙන්නේ කියලා. අපි දන්නවා ඒකට කාරණා පහක් සම්පූර්ණ වෙන්න ඕන කර්මපතයක් වෙන්න නම් ප්‍රාණික වීම ප්‍රාණික බව දැනීම ඒ ඝාතන චේතනාවට උපක්‍රමයේදීම ඝාතනය කියන කරුණු පහම සම්පූර්ණ වෙන්න ඕන කර්මපතයක් වීම සඳහා. එතකොට පානාදිපාතා කියන ඒ සතෙකු මැරීම පිළිබඳව එන අකුසල් සිත් මොනවද පහළ වෙන්නේ කියන එකත් අපි දන්නවා. ඒ කියන්නේ දෝෂ මෝහ කියන ඒ කාරණා දෙක සම්බන්ධ වෙලා තියෙනවා. දෝෂ මූලයේ සහ මෝහ මූලයේ කියන ඒ මූල දෙක අකුසල් මූල දෙක සම්බන්ධ වෙලා ඒ දෝෂ සිත් දෙකෙන් පානාතිපාතා වේරමණී කියන පානාතිපාතා කියන අකුසලය සිද්ධ වෙන්න පුළුවන්. එතකොට එතන සම්පූර්ණ වෙන්න ඕන කර්මපතේ සම්පූර්ණ වෙන්න නම් අර කාරණා පහම. එතකොට අපි කිව්වොත් එහෙම අදින්නාදානා කියන අකුසලයේදී ඒකත් ඒ කාරණා පහක් සම්පූර්ණ වුණාම ඒක කර්මපතයක් බවට පත් වෙනවා. කර්මපතයක් බවට පත් වුණොත් තමයි ඒකෙන් ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක දෙකම ලබා දෙන්න පුළුවන්.
ප්‍රතිසන්දි විපාක ලබා දෙන්න බෑ කර්මපතයක් බවට පත් නුනොත්. ප්‍රති විපාක ලබා දීමේ අවස්ථාවක් තියෙනවා. එතකොට ප්‍රතිසන්දි විපාක ආකාරයෙන් තමයි මෙතන විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ මරණින් මත්තේහි විනීපාත නිරේ උපදින්න අවස්ථාව සැලසෙනවායි කියලා මේ පානාතිපාතා කියන අකුසලයේ කරොත්. අන්න ඒ විදිහට ඒක කර්මපතයක් බවට පත් වෙන ආකාරය. දැන් අපිට හිතුවොත් එහෙම කොහොමද කයෙන් වෙන වචනයෙන් වෙන දෙකත් අපිට ඒ විදිහට කියන්න පුළුවන්. මේකට මේකේ හොඳට විස්තර කරලා තියෙන්නේ ඊටාම දීර්ඝව මේක විස්තර කරා සම්මා දිට්ඨි සූත්‍රයේදී කොහොමද කර්මපත වෙන්නේ කියන එක. අපි බැලුවොත් එහෙම මනෝද්වාරයේදී කර්මවත වෙන ආකාරය කොහොමද? මනෝද්වාරයේදී තියෙන්නේ අවිද්‍යාව කියන අකුසලය. ඒතර අවිද්‍යාව කියන අකුසලය ඒ අනුන්ගේ වස්තුවේ තමන්ගේ ආසාවක් තිබුණ ඵලයෙන් තිබුණ පමණටම එයාට කර්මපතයක් වෙනවද කියලා ප්‍රශ්නයක් අහනවා. අපි මේක බලමු මෙතන විස්තර කරලා තියෙනවා. අවිජ්ජා දාතා හෝති අවිද්‍යාවෙන් බලන්නේ වෙයි. එතකොට යම් කෙනෙක් මේ අනුන්ගේ වස්තුවේහි ආසාවක් ඇති කරගන්නවා, ලෝභයක් ඇති කරගන්නවා. ඒ පමණින්ම ඒක කර්මපතයක් වෙනවද? කොහොමද කර්මපතයක් වෙන්නේ? දැන් මේ වස්තුව ගන්නෙ නැහැ. වස්තුවට ආසාවක්, ඒකට ලෝභයක් ඇති කිරීම පමණයි. අවිද්‍යාවෙන් බලන්නේ වෙයි. එතකොට කියනවා, එතකොට අහෝ වත යන ප්‍රාර්ථනායේ නිපාතේ තවද එහි දැඩි ලෝභයෙන් බැලූ පමණින් කර්මපාත ભેදේ නොවේ. එතකොට තවද යම් කලෙක මෙය මා සතු වන්නේ නම් මම මෙහි ඉසුර බවට පත්වන්නෙම් විහිකැයි තමහට පිරිනමාද එකල්ලි කර්මපත ભેදය වෙයි. එතකොට මේක මම මෙහි ඉසුරු බව පවත්වන්නේ නම් යෙහිකැයි තමහට පිරිනමාද එකල්ලි කර්මපත ભેදය වේ. එතකොට කර්මපත ભેදය වෙන්න නම් ලෝභ සහගත දෙය යාට පිරිනමන්න ඕන. කර්මපත ભેදය වෙන්නේ එතකොටයි. එතකොට මෙහි අදහස් කරන ලදී. එතකොට ව්‍යාපාදයේදීත් කියනවා ව්‍යාපාදේ කොහොමද කර්මපත වෙන්නේ කියන එකට. මම හිතන්නේ ජයන්ත මහත්මයා මේකට අප කරුණක් ඉදිරිපත් කරයි. අපි ඒක මම ඉදිරිපත් කරලා ඊට පස්සේ අපි බලමු. එතකොට ව්‍යාපාද සම්බන්ධව කොහොමද විරුද්ධ බවට පැමිණි සිත් ඇත්තේ කුණු වූ සිත් ඇත්තේ කුණු වූ සිත් ඇති පමණින් ද්වේෂයේ දුෂ්ට වූ චිත්ත සංකල්පයේ ඇත්තේ. එතකොට නසනු සිත් ඇත්තේ මේකෙන් වදේට පැමිණෙත්වායි. මෙහිදී කොපමණ මාත්‍රයකින් කර්මපත ભેදය නොවේද? කර්මපත මේ වගේ ඒ හිතු පමණින් කර්මපත ભેදය නොවේයි කියලා කියනවා. නසනු ලැබෙත්වා යනාදී සිතීමෙන්ම වෙයි. එතකොට ඒක ක්‍රියාකාරී භාවයට පත් වේවායි කියලා සිතීමෙන්ම වෙයි. එහෙන් එතකොට මේ කාරණා දෙකම කියනවා අවිද්‍යා ව්‍යාපාද දෙක කර්මපත වෙන්නේ ඒ ලබ්ධිය තිබුණු පමණින් නෙවෙයි, ලබ්ධියට සිතක් ලබ්ධිය තිබුණු පුජ්‍යලයාගේ සිත උපදින්න ඕන. ඒක ක්‍රියාකාරී භාවයට පත් වෙන්න. ඒ කියන්නේ කාරණා දෙකක් සිද්ධ වෙන්න ඕන. ලබ්ධිය සහ චිත්තුත්පාදේ කියන දෙක. ඉතින් ඊළඟට මිත්‍යා දිට්ඨි ස්වභාවයත් මිත්‍යා දිට්ඨි ලබ්ධිය ස්වභාවය ඒ වගේ සිතින් කල්පනා කිරීම කියන කාරණා දෙකම සිද්ධ වෙන්න ඕන කර්මපතයක් වෙන්න කියන එක තමයි අදහස. ඒක එතනින් එහාට විස්තර කරලා නැහැ. කොහොතට අපි කර්මපත වෙන හැටි ගැනත් අපි සාකච්ඡා කරමු. ඊට පස්සේ මෙතන කොහොමද මේ දිව්‍ය ලෝක සම්පatti ලබන ස්වභාවය කිව්වා. එතකොට දිව්‍ය ලෝක සම්පත්තියෙන් එපිටට ගිහිල්ලා බ්‍රහ්ම ලෝක සම්පත්තිය කොහොමද
දස කුසලය හේතුවෙන් ලබන්නේ. අන්න එතන කියනවා මෙතන බ්‍රහ්ම කායිකානං දේවානම් පළමුවන දැහැන් බිම දෙවියන්ගේ අභානං දේවානම් අභානම් වෙනම පැකේ. පරිත්තාබ අපනාබ ආබස්සර දෙවියන්ටම කියන නාමයක් තමයි මේ සූත්‍රයේදී කියන්නේ අභා කියලා. එතකොට මේගොල්ලන්ට මේක ලැබෙන්නේ කොහොමද? එතකොට නැවත මෙහි සිට දිව්‍ය ලෝකයේ එළවා කියත් පළමු කොට 3 ධාන භූමි වශයෙන් මේ ඔක්කොම රූපාවචර. එතකොට කියනවා භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ සියල්ලන්ගේ දස කුසල කර්මපතයන්ගේ ඉපදීම දක්වන ලද එහි ෂට් කාමාවචරේ 3 සුචරිතේ විපාකයක් වශයෙන්ම කාමාවචරේ ඉපදීම ලැබෙනවා. එතකොට මේ 3 සුචරිතේ ඒ සිතක විපාක සිතක් වශයෙන් කාමාවචර විපාක සිතක් වශයෙන් කාම භූමිය වල උත්පත්ති ලැබනවා. සුගති කාම භූමියේ උත්පත්ති ලැබනවා. එතකොට දිව්‍ය ලෝක එහෙත් මතු දිව්‍ය ලෝකෙන්ට මේ කර්මපතය උපනිශ්‍රේ වශයෙන් කියන ලද්දාහු. එතකොට අනික් දිව්‍ය ලෝකයෙන් ඉහළ ඒවට උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන්ම තමයි කියලා තියෙන්නේ. සිල්වත් වීමේ හේතුවෙන් ධාන ලබන්නා වූ හේතුවෙන් ඒ ධාන කුසලේ විපාකයක් වශයෙන් ඒ රූපාවචර අරූපාවචර උත්පත්තියක් ලැබෙනවා කියලා. ඊට පස්සේ කියනවා රූපාවචර ධාන පාදක කොට විදසුන් වඩා අනාගාමී ඵලයේ පීඨියේ පංච සුද්ධාවාස උත්පත්තියට යන්නේ විදියට. ඒ කියන්නේ රූපාවචර ධානයක් ලැබූ කුජලයක් ඒ ධානයේ පාදක කොට විදසුන් වඩන්න පුළුවන්. විදසුන් වැඩිීමේ හේතුවෙන් ඒ අනාගාමී ඵලයේ හිටියේ අනාගාමී ඵලයෙන් ඒ පුජ්‍යලයා පංචම ධානික ස්වභාවයෙන් පංච සුද්ධාවාසයේ උපදිනවා. ඒ වගේම රූපාවචර ධානය පාදක කොට අරූපාවචර සමාපatti උපදවා අරූප සතරට යන්න පුළුවන්. එතකොට මේ දස කුසලය පාදක කොට මේ උත්පත්ති ලබන ආකාරය තමයි එතන විස්තර කරන්නේ. එතකොට වේරංජා සූත්‍රයේදී විස්තර කරනකොට විස්තර කරන්නේ මේ වේරංජා සූත්‍රයේදී කියන්නේ වේරංජා වාසීහු කිසියම් නියම නොකොට කටයුත්තකින් සෙසු සියල්ල පළමු සූත්‍රයේ කී නියාමෙන් දත යුතුය. එකක් ඇති උදෙක් මෙහි අධර්මචාරී විසමචාරී මෙසේ පුජ්‍යල අධිෂ්ඨාන දේශනාව කරන ලදී. එතකොට පුජ්‍යල අධිෂ්ඨාන දේශනාව තමයි වේරංජක සූත්‍රයේදී අර ධර්ම කරුණු මාර්ගයෙන් කරේ. හැබැයි අපි ඉස්සර දැන් කතා කරපු සූත්‍රයේ ශාලීයක සූත්‍රයේ ධම්ම අධිෂ්ඨාන දේශනාවමයි. මේක තමයි විශේෂය කියලා විස්තර කරනවා. අපි එහෙමනම් මේක සාකච්ඡාවට භාජනය කරමු. ඔබලා සියලු දෙනාටම කරුණාවෙන් ආරාධනා කරනවා එකතු කළ යුත්තක් එකතු කරන්න. කරුණාවෙන් ඔබ සියලු දෙනාම මේ සූත්‍රයත් අට කතාවත් තුලින් තෙරුවන් සරණයි සියලු දෙනාටම. හොඳයි තෙරුවන් සරණයි. බොහොම පිං. ඒක හොඳින් පැහැදිලි කරාස බොහොම පිං. ඒ සූත්‍ර දෙකම එක වගේම යනවා කියලා තමයි ඒක පැහැදිලිව පේනවා. අපි අර මේ කර්මපත වෙන එක ගැන පොඩ්ඩක් නැවතවරක් බලමු. ඒක කොහොමද හරියටම කර්මපතයක් වෙන්නේ කියලා. උදාහරණයක් හැටියට ගත්තොත් මේ අවිජ්ජා කියනකොට අනුන්ගේ දේ ප්‍රාර්ථනා කිරීම කියන එක තමයි සාමාන්‍ය අවිජ්ජා කියලා කියන්නේ. ඒකට ඒක කර්මපතයක් වෙන්න නම් ඒ ප්‍රාර්ථනා කරපු දේ ලැබිය යුතුයි කියන එක දෙතුන් කියන්නේ සර්. පොඩ්ඩක් බලන්න. ඒ වගේ තියෙන්නේ අපේ ශ්‍රීමති මහත්මියට යම් කිසි දෙයක් එකතු කර හැකියි කියලා මම හිතනවා. මතකද සම්මා දිට්ඨි සූත්‍රය? අවසරයි සර්.
ඔබතුමන්ලා පිළිගන්නවද මේ අභිධර්මාර්ථ ප්‍රදීපිකා එකේ ගැන විස්තර තියෙනවා අපි ඉගෙන ගත්ත කලින් ඒ ටික මම කියන්නද? කියන්නකෝ. තෙරුවන් සරණයි. එතකොට අපි දස අකුසල් ගැනම ඒක කියනවා. අභිධර්මාර්ථ ප්‍රදීපිකා එක පොතේ දස අකුසල් ගැන. එතකොට පාණාතිපාත අකුසල කර්මය, ප්‍රාණාතිපාත අකුසල කර්මය වෙනකොට ඒකට කර්මපතයක් වෙන්න එක සතෙකු වන බව, දෙක සතෙකු බව දැනීම, තුන සත්වයා මැරීමට සිතක් ඇතිවීම, හතර සත්වයා මැරීමට උපක්‍රම හිවත් ප්‍රයෝග යොදන බව, පහ සත්වයාගේ මරණය සිදුවීම. එතකොට සතෙක් බව සතෙක් වෙන්න ඕනේ. ඒ සතෙක් කියලා දැනගන්න ඕනේ මරණ කෙනා. ඒ මරන්න සිතක් ඇති වෙන්න ඕනේ තුන්වෙනි එක. ඊට පස්සේ උපක්‍රම හිවත් ප්‍රයෝග යොදනවා. සත්වයාගේ මරණය සිදු වෙනවා. එතකොට ඒ ආකාරයට පාණාතිපාතා කුසලයේ කර්මපතයක් වෙනවා. ඊළඟට අපි බලමු අදින්නාදානා. අදින්නාදානා වලත් අංග පහක් තියෙනවා. අන්සතු වස්තුවක් වීම, අන්සතු වස්තුව බව දැනීම, අන්සතු වස්තුව සොරා ගැනීමට සිත් වීම, එම වස්තුව පැහැර ගැනීමට උපක්‍රම යෙදීම, අන්සතු වස්තුව සොරකම් කිරීම. අර වගේමයි අන් කෙනෙක් සතු වස්තුවක් වෙන්න ඕනේ. ඒක අනුන්ගේ කියලා දැනගන්නත් ඕනේ. දැනගෙන සොරා ගන්න සිතක් ඇති වෙලා උපක්‍රම යොදලා සොරකම් කරනවා. එතනත් කරුණු පහක් තියෙනවා. ඊළඟට කාමය මිත්‍යාචාරයට අංග 4ක් තියෙනවා. පර ස්ත්‍රියක් හෝ පර පුරුෂයෙක් වීම, සේවනය කිරීමේ සිතක් ඇතිවීම, උපක්‍රමය හෙවත් සේවනය කිරීම, අදිවාසනය හෙවත් එය ඉවසීම. එතකොට ඒකටත් 4ක් තියෙනවා, කරුණු 4ක්. අන්සතු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වෙන්න ඕනේ. ඇය හෝ ඔහු සේවනය කිරීමේ සිතක් ඇති වෙන්න ඕනේ. උපක්‍රම යොදන්න ඕනේ. එහෙම නැත්නම් උපක්‍රමයකින් සේවනය කරන්න ඕනේ. එය ඉවසන්න ඕනේ. ඒ 4 තමයි කාම මිත්‍යාචාරය කම්මපතයක් වෙන්න. ඊළඟට අපි බලමු වචනයෙන් කරන ඒවා. මුසාවාද අකුසල කර්මය. මුසාවාද අකුසල කර්මයේ අංග 4ක් වෙන්න ඕනේ. අභූත වස්තුවක් වීම හෙවත් බොරුවක් වීම, විසංවාදන සිත ඇතිවීම, ව්‍යායාමය, අන්‍යයන් එය දැන ගැනීම. මෙයින් එකක් හෝ අඩු නම් කර්මපතයක් නොවන්නේය. අභූත විය නොහැකි, එහෙම නැත්නම් බොරුවක් වීම, විසංවාදන සිත ඒ අය සමග ඒක කියන්න සිතක් ඇති වෙනවා. ඒ ව්‍යායාමය යොදනවා වචනෙන් හරි අතින් පයින් හරි ඒක දන්නනවා. අන්‍ය අය ඒ දැන ගැනීම. ඒ විදිහට තමයි කර්මපතය සිද්ධ වෙන්නේ කියලා තියෙනවා. ඊළඟට අපි බලමු සමාවෙන්න මේ ශ්‍රීමති මහත්මිය එතනදී අනිත් අය ඒක විශ්වාස කරන්න ඕනේ. ඉන්න පොඩ්ඩක් බලන්න එහෙම තියනවද කියලා. අවසානයකින් කියවෙන්නේ ඒකයි නේද? අනිත් අය ඒක දැනගන්නවා කියලා කියන්නේ ඒ කියන දේ විශ්වාස කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒක එහෙම වෙන්නේ කියන එක වගේ මතකයක් තියෙන්නේ. පොඩ්ඩක් බලමු. මෙයින් එකක් හෝ අඩු වී නම් කර්මපත නොවන්නේය. අනුන් රවටන අදහසින් බොරු කියා අනුන්ට අනර්ථය හෙවත් අලාභහානි සිදු කරන්නේ නම් එම අනර්ථයේ හැටියටද අකුසල කර්මය මහා සාවද්‍ය හෝ අල්ප සාවද්‍ය හෝ වන්නේය. මම ෂෙයා කරන්න බලන්න. මම අයින් වෙන්නද මේ හරි නේද සර්? පේනව නේද? ඔව් පේනවා. මම අයින් වෙනවා එහෙනම්. දැන් ඒක අවශ්‍ය නැහැ, අයින් වෙන්න අවශ්‍ය නැහැ. දැන් පේනවා අපිට. පේනව නේද සර්? සර්ට පේන්නේ නැද්ද? මට නම් පේන්නේ. එහෙනම් සර් ඔෆ් කරන්න. මේ ෂෙයා කරන එක නවත්තන්න. එතකොට පේනවා. හරි. හරි පේනවද සර් දැන්? ඒක තියෙන්නේ සර් අභිධර්මාර්ථ ප්‍රදීපිකා පළවෙනි පොතේ 482 පිටුව. හරි මේක ෂෙයා කරානේ. හරි මට පේනවා.
හරි. එතකොට මේ මුසාවාද අකුසල කර්මය අංග 4කින් සම්පූර්ණ වී නම් අකුසල කර්මපත බවට පැමිණෙන්නාහ. එම අංග 4 නම් කියලා අභූත වස්තුවක් වීම හෙවත් බොරුවක් වීම. විසංවාදන සිත ඇතිවීම. ව්‍යායාමය අන්‍යයන් එය දැන ගැනීම. එතකොට එකක් හරි අඩු නම් ඒක වෙන්නේ නැහැ කියලා කියනවා කර්මපතයක්. එතකොට කෙනෙක් රැවටෙන්න ඕනේ. රවටන ලද පුද්ගලයාගේ ಗುಣ මහත්වයේ හැටියටද මහා සාවද්‍ය හෝ අල්ප සාවද්‍ය හෝ වෙනවා කියලා කියනවා. අනර්ථයේ හැටියටත් ඒ පුද්ගලයන්ට හෝ පුද්ගලයාට සිදුවන අනර්ථයේ හැටියටත් ඒ පුද්ගලයාගේ ಗುಣ මහන්තයේ හැටියටත් මහා සාවද්‍ය හෝ අල්ප සාවද්‍ය හෝ වෙනවා කියනවා. හරි ජයන්ත මහත්තයා කියපු එක. එතන තමයි යා ඒක ඇත්ත හැටියට බාරගත්තොත් නේ රැවටෙන්නේ. ඔව්. ඔව් එතකොට ඒක ඇත්ත හැටියට බාර ගන්න ඕනේ. බාරගත්තොත් ඒක කර්මපතයක් බවට පත් වෙනවා නේ. ඔව් තව චූටි දෙයක් තියෙනවා. ඒ අකුසල කර්මයේ වචී කර්මයක් වන්නේ වී නමුත් පත පොතෙහි ලිවීමෙන් හා හස්ත මුද්‍රාදියෙන් හැඟවීමෙන්ද කායද්්වාරෙහි පැවති මුසාවාද අකුසල කර්මයක් වන්නේ කියනවා. අතින් පයින් කිව්වත් ඒක මුසාවාද අකුසලයක් කායද්්වාරිකව සිදු වෙනවා කියලා කියනවා. හරි. ඔව්. අපි ඊළඟට යම් පිසුනා වාච. ඒකේ අංග 4 බින්ද යුතු අන්‍ය පුද්ගලයන් වීම. දෙන්නෙක් බින්දවන එක පිසුණු වචන. ඔවුන් බින්දවීමෙහි කැමැති සිත ඇතිවීම. බින්දීමට උපක්‍රම යෙදීම, තමබස් අදහා ඔවුනොවුන් බින්දීම. ඒකත් ඒ වගේම තමයි. ඒ කරුණු 4 ඊළඟට අපි බලමු පරුස වචන. ආක්‍රෝෂ කරනු ලබන අන්‍ය පුද්ගලයෙකු වීම, පටිග හෙවත් තරහසිතක් ඇතිවීම, ආක්‍රෝෂ කිරීම. කර්මපත වෙන්නේ මේ විදිහට. සම්ප්‍රප්‍රලාප නිරර්ථක කතා වන බව එය ප්‍රකාශ කිරීම. අංග 2යි ඒක. අංග 2යි. එහෙමයි සර්. අකුසල මනෝ කර්මය අවිද්‍යාව. අපි පොඩ්ඩක් බලමුද මේ සම්පප්පලාපේ. මොකද ඒක ගැන තමයි විශේෂයෙන්ම අපි මේ ඒක ගැන අර මේ අපේ කරපු එකේ තියෙනවා කොටසක් පාලි කොටසකුත් මේ ඒක ඕනනම් අපි පස්සේ බලමු මහත්තයා. ඔව්. සම්මාදිට්ඨි සූත්‍රයේද? සර් සම්මාදිට්ඨි සූත්‍රයේ ආපු එකක්ද ඔබතුමිය? නෑ සර් දැන් අපි කතා කළ සූත්‍රයේ සාලේජක සූත්‍රයේ පාලි පැත්තේ තියෙනවා ඒකේ මේ වචන පද වගේක්. හොඳයි. මෙන්න මේකෙත් බලන්න මේ සම්පප්පලාපයකෙත් බලන්නකො මේ නිරර්ථක කතා කියනා වූ කල්හි අසන්න වුන් ඒ සත්‍යක් වශයෙන් පිළිගත් විට සම්පප්පලාප අකුසල පතේ සිද්ධ වන්නේය. ඒක විශේෂ කාරණයක්. ඔව් ඒ මේ වාචසිකේව ඔක්කොගෙම ඒවා පිළිගැනීම මේ විශේෂයක් වෙනවා. ඔව් ඇත්තටම මේ තුන් ඇත්තට මෙතන දෙකක් නෙවෙයි තුනක්ම එන්න ඕනේ හරියට නේද? ඒ කියන්නේ නිරර්ථක කතා වන ප්‍රකාශ කිරීම සහ පිළිගැනීම. ඔව්. එය අසන්නන් විසින් පිළිගැනීම කියන එකත් එන්න ඕනේ. ජයන්ත මහත්මයා එතන ප්‍රකාශ කිරීම කියන්නේ දැන් මේක පුජ්‍යලෙන්නේ කරන්නේ. ඒ පුජ්‍යල ස්වභාවයෙන් නිරර්ථක කතා වන බව ඒ පුජ්‍යලයා දන්නවා නිරර්ථකයි කියලා. ඒ ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරන් පස්සේ ඒ ප්‍රකාශයෙන් එයාගේ කතාව අවසానයි. එතකොට අහගෙන ඉන්න අය තමයි ඒක පිළිගන්නවද නොපිළිගන්නවද කියන කාරණේ සිද්ධ වන්නේ. ඒක නිසා දන්නේ නැහැ මෙතන නිරර්ථක කතා කියනා වූ අසන්න වුන් එය සත්‍යක් වශයෙන් පිළිගත් විට සම්ප්‍රප්ලාප අකුසල කර්මපතය සිද්ධ වන්නේ. එතකොට අරකට බැඳිලා මේ කොටසක් තියෙන්න ඕනේ කියන වගේ අදහසක් තියෙනවානේ. ඒක තමයි සර් මේ ඔය මේ මොනවද මුසාවාදයටත් ඒක තියෙනනේ අහගෙන ඉන්න අය පිළිගන්න ඕනේ කියලා ඒක. ඒක ඒක තමයි. චුට්ටක් ඒක බලමුද? හොඳයි බලමු. මෙන්න මෙතන සර් මේ සර් සමා වෙන්න සර් මේ මම ඉස්සෙල්ලා කියවපු නිසා මේක පොඩ්ඩක් නෝට් කරා. මෙතන මේ 9 වෙනි ඡේදයේ අග තියෙනවා. මෙතන මේ තියෙනවා තථා රූපින් වාචම් වාසිතා හෝති සම්පප්පලාපී කෝපන හෝති අකාලවාදී
අභූතවාදී, අනත්තවාදී, අධම්මවාදී, අවිනයවාදී, අනිධාවනවතින් අතිධාවනවතින් වාචං භාසිතා අකාලේන අනපදේශං අපරියන්තවතින් අනත්ත සංහිතං. ඔය වචන ටික ඔක්කොම මේ සම්ප්‍රප්‍රලාප වලට තියෙනවා. අකාලවාදී කියලා කියන්නේ කිය යුතු වෙලාවේ නෙමෙයි කියන්නේ. කියන්න ඕනේ කාලය මේ වෙලාවේ මේක කිය යුතු නෑ. දැන් මේ වෙලාවේ අපි කියනවා නම් අපි පාටියකට ගිහිල්ලා විනෝද වුණා ඒ වගේ දේවල්. එතකොට අකාලවාදී. ඊළඟට අභූතවාදී කියලා කියන්නේ යමක් නැද්ද නැති දෙයක්. සිදු වී නැති දෙයක් නේ. ඔව් විය නොහැකි විය ඒ වගේ දෙයක්. අනත්තවාදී කියලා කියන්නේ අනර්ථය පිණිස වෙනවා. ඒක කිව්වහම අනර්ථය පිණිස වෙනවා. අධම්මවාදී කියලා කියන්නේ ඒක ස්වභාවික නැහැ අස්වාභාවික විදිහට කියලා. අට කතාවේ ඒක තිබුණා. අවිනයවාදී කියලා කියන්නේ සංවර විනය ප්‍රතිසංයුක්ත දේවල් නෙමෙයි. ඊළඟට අතිධාවනතින් වාචං කියලා කියන්නේ මේක හිතේ දරා ගන්න සුදුසු නැති දෙයක්. ඒක කියන්නේ හදවත කියන පෙට්ටිය තබන්නට අයිතු දෙයක් කියලා. ඊළඟට අකාලේන කියන්නේ කිය යුතු කාලයට පෙර හරි පසු හරි. අනපදේශං කියලා කියන්නේ යම්කිසි සූත්‍රයකට එහෙම නැත්නම් උපදේශයකට අදාළ නැති. ඊළඟට අපරියන්තවතින් කියලා කියන්නේ ඒක මේ කොහේ හරි යම්කිසි සූත්‍රයකට දේශනාවකට ඇතුළත් කරලා සම්බන්ධ කරලා කියන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා. ඒ කියන්නේ බාහිරම කතාවක්. අනත්ත සංහිතං කියලා කියන්නේ ඒක අහන අයගේ අනර්ථය පිණිස වෙන කියලා මේ සම්ප්‍රප්පලාප කොටස විස්තර කරලා තිබුණා. ඒක තමයි සම්ප්‍රප්පලාපා කියලා අධම්මචර්යා විසමචර්යා වෙන්නේ කියන එක. ඒක අට කතාවෙත් තිබුණා. මම අර ලෑස්ති වුණ නිසා පොඩ්ඩක් ඒක බලාගත්තා. හොඳයි මේ ඔබතුමාට. අපි පොඩ්ඩක් ඉතුරු ටිකත් බලමුද මේකේ මේ බලමු. අවිද්‍යා ව්‍යාපාද. ඔව්. ඒකෙත් අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය. එතනත් කර්මපතයක් වෙනවා අංග දෙකකින්. අන්සතු වස්තුවක් වීම, එය තමාහට වේවායි සිතීම. එතකොට ලෝභ මූල සිතකින්ම වෙන දෙයක් කියලා තියෙනවා. ඊළඟට ව්‍යාපාදය සත්වේකු වන බව පැතීම, ඔහුගේ විනාශය පැතීම. මිත්‍යා දෘෂ්ටියට එන්නේ වැරදි ලබ්ධය ඇති බව එය පිළි අරගෙන දරාගෙන සිටීම. මේ සැට දෙකක් මිත්‍යා දෘෂ්ටි. ඒ ටික සර්. ඒ කියන්නේ ශ්‍රීමති මහත්මිය ඒවා මේ කර්මපතමයිනේ කර්ම වෙන්නේ නැතුව වගේ ඒවා බැලුවා. ඇයි ඉතින් අපිට මරණින් මතු ජීවිතයක් නැහැ. ඇයි අනුන් මේ ඒ වගේ කියලා දැන් දසවස්තුක වශයෙන්ුත් අපි ගත්තොත් ඒ ගැනීමම කර්මපතයක් වෙනවා. නෑ ඒක නෙමෙයි මං කිව්වා උඩ දෙක අර මේ මිත්‍යා දෘෂ්ටි උඩින් තිබුණ දෙක මොකක්ද දැන් අපි බැලුවා අභිඥා අර මේ ඔව් අපි සමහර වෙලාවට මිනිසුන්ට සාප කරන්නේ ওই මිනිහට හොඳක් වෙන්න එපා. ඔව් ඒ කියන්නේ ඒ වගේ ඔව් ඒ කියන්නේ අරවණන් කර්ම වෙලා පත නොවෙන්නත් පුළුවන්නේ. දැන් මේවා පිළුවාම මේ අනිවාර්යයෙන්ම මේක හිතපු ගමම කර්මපතයක් වෙනවා. ඔව් ඒකේ මේ ශ්‍රීමති මහත්මිය මේ සත්‍යයක වන බව දැනීම කියන එක වෙන්න ඇති මෙතන කියන්නේ ඔහුගේ විනාශයේ පැතීම. මෙතන ලබ්ධිය මේ කියනකොට කියන්නේ මේ අවිද්‍යාවට ඇති ලබ්ධිය සහ ලබ්ධියේ පිළිබඳව තමන්ගේ සිත ඉපදීම කියන කාරණේ දෙක නේද? සමාවෙන්නේ මොකද්ද සර් ලබ්ධිය කියන්නේ පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. ලබ්ධිය කියන එක කියන්නේ දර්ශනේ හිතන විදිහ. මේක ව්‍යාපාදය. එතකොට මේ තියෙන පොඩ්ඩක් කියවන්නද මම? ව්‍යාපාද අකුසල කර්මය අනුන් නැසෙත්වායි පැතීම. නොහොත් අනුන්ගේ විනාශය කැමැති බව ව්‍යාපාදයයි. තමා නොකැමැති වූ කුඩා හෝ මහත් වූ කවර කෙනෙක්ගේ සත්‍යයකගේ අනිෂ්ඨාරම්මණයක් මෙන් වැටහි දොම්නස් උපදවා ඒ සත්වයා නැසේවායි සිටීම.
අර ව්‍යාපාද පටිගසිත පහළ වෙලා ඒ සතා නසන්නට සිතීම කියන එක තමයි මේ දෙකෙන් පැහැදිලි වෙන්නේ නේද සර්? ඔව්. මේ ජවන් සිත්ති සංප්‍රයුක්ත චේතනාව. තෙරුවන් සරණයි. නසන්නට හිතනවා කියන එක නෙවෙයි. මේ අපි කියන්නේ මේ දැන් ඔය ගොඩක් ඇහෙන දෙයක් හෙන ගහන්න ඕනේ අරවා මේවා කියලා. ඒකට තමන් ගිහිල්ලා මරන්නේ නැහැ. නෑ තමන් ගිහිල්ලා මරන්නේ නැහැ. නමුත් අනුන්ගේ මරණය ප්‍රාර්ථනා කරයාට නේද? එහෙම එකක් වගේ නේ. තෙරුවන් සරණයි. ඔව් මිස්. කියන්න මිස්. මේ සාකච්ඡාවේදී මතුවෙච්ච කරුණක් ගැන මමත් පොඩි සඳහනක් කරන්න කැමතියි. මේක මේ ශ්‍රීමති මහත්මිය ඉතා හොඳින් මේ ප්‍රදීපිකාවේ තියෙන ටික පැහැදිලි කරා. චන්ද්‍රිකාවේ තියෙනවා මේ පොඩි යම් අමතර කරුණු තියනවාද කියන එක තමයි අතරම පෙන්වන්න අවශ්‍ය වෙන්නේ. දැන් මම හිතන්නේ ලක්ෂ්මී මහත්මිය වෙන්නේ නැති අවිද්‍යාව ව්‍යාපාදයේ හැමතිස්සෙම කර්මපත පමණද කියන ප්‍රශ්නය මතු කරාද මගේ මතකයේ හැටියට. ඔව් මිස් මම අහුවේ ඒක තමයි. ඒ කියන්නේ ඒක හිතන ගමන්ම ඔව් ඒ සම්බන්ධයෙන් යමක් තියෙනවා මේ අභිධර්ම චන්ද්‍රිකාවේ පිටුව 230 මේකේ අවිද්‍යාව විස්තර කරන මිස් එක ෂෙයා කරන්න පුළුවන්ද අපිට? පුත ගන්න මං අයින් වුණා. චන්දිකාව මහත්මියට පුළුවන්ද? ශ්‍රීමති මහත්මියට පුළුවන්ද? ඉස්සලාගේ PDF නැතුව ඇද්ද ජයන්ත මහත්මයා? එහෙමද? කමක් නැහැ. කියන්න මිස් එකක් අපිට කියන්න කමක් නැහැ. ඔව් කියලා අපි ඊට පස්සේ බලමු. මං හිතන්නේ මේකෙන් ගන්න පුළුවන් නේ. චන්ද්‍රිකාව තියෙනවද? බලන්න ඕනේ. ඒකත් මතක නැහැ. අතරම PDF තියෙනවද කියන එක. මේකේ මෙහෙම කියනවා අවිද්‍යාව ගැන ආස්වාද මාත්‍රේ නොසිට පරසතු දේ තමහට පිරිනමා ගැනීම සඳහා සිතන්නකුට ඒ පිළිබඳ උපදින චේතනා අවිද්‍යාවයි. පරසතු දෙයක් වීම ඒ මට වේවායි සිතීම මෙහි අංග දෙකකි. ඊට පස්සේ වෙනස පෙන්නනවා කර්මපතේ වෙන තැනයි කර්මයේ වෙන තැනයි. මම හිතන්නේ ලක්ෂ්මී මහත්මිය අහපු දෙයට යම් පිළිතුරක් ලැබෙයිද කියලා බලමු. පරසතු භාණ්ඩ තමාට නතු කර ගැනීම සඳහා සිතීම කර්මපතයයි. පරසතු භාණ්ඩේ ආස්වාද මාත්‍රයේ කර්මයයි. ලෝභ කරනවා Tamanට ඕනි කියලා හිතන්නේ නැතුව. ඔව් ආස්වාද මාත්‍රය විතරක් තියෙනවා නම් කර්මය වෙනවා. ඒකට අංග දෙකක් නැහැ. පරසතු භාණ්ඩ Tamanට නතු කර ගැනීම සිතීම එක්කවොත් තමයි කර්මපතේ වෙන්නේ. ඒ විදිහටම තියෙනවා ව්‍යාපාදයටත්. ඒකත් මම කියවන්නද? කියවන්න සමාධිය. නැසි මදුරු ආදී සතුන් උදෙසා හෝ ඔවුන් නැසෙත්වා වෙනසෙත්වා යනාදීන් සිතන්නහුට ඒ පිළිබඳ උපදින චේතනා ව්‍යාපාදයයි. ඒක අපි දන්නවා. සත්වයකු වන බව එකක්, ඔහුගේ විනාශයේ රිසිවන බව, ඒ අංග දෙක සම්පූර්ණ වුණාම කර්මපතය වෙනවා. නැසෙත්වා යනාදීන් සිතීම කර්මපතයයි. කෝප වීම මාත්‍රය කර්මයයි. හරි. ඒ විදිහටම තියෙනවා මිත්‍යා දිට්ඨියෙත්. ඒකත් මම කියවන්නම්. මිත්‍යා දිට්ඨි නම් වරදවා ගන්නා ලබ්ධියයි. දීමෙහි විපාක ඇත්තේ යනාදී සත්පුරුෂ ධර්මයේ බිඳ දීමෙහි විපාක නැත්තේ යනාදීන් එයට විපරිත වශයෙන් සිතන්නහුට ඒ පිළිබඳ උපදින චේතනා මිත්‍යා දිට්ඨියයි. ඊට පස්සේ කියනවා වැරදි ලබ්ධිය එය එසේ ගැන්මයයි මෙහි අංග දෙකයි. අහේතුක අකිරිය නාස්තික දිට්ඨි කර්මපතයි. සක්කාය දිට්ඨිය ආදී කර්මයයි. මේක පිටුව 230 231 අභිධර්ම චන්ද්‍රිකාව. මම තව පොඩි දෙයක් කියන්න අවසරද? ඔව් මොකද මේ සමා වෙන මිස අර මොකද සක්කාය දිට්ඨිය කර්මයයි අනිත් එක මොකද? අහේතුක අකිරිය නාස්තික දිට්ඨි කර්මපතයි. දිට්ඨිය අකිරිය දිට්ඨිය හරි. මේවා ඒ කියන්නේ මේ අහේතුක දෘෂ්ටිය අකිරිය දිට්ඨිය නාස්තික දිට්ඨිය කියන්නේ නියත මිත්‍යා දිට්ඨිමයි. නියත මිත්‍යා දිට්ඨිය. එතකොට ඒවා කර්මපතමයි. ඒවට විපාක දෙනවා. සක්කාය දිට්ඨිය පමණක් කර්මය. ඒ කියන්නේ අපිට ඉතින් හැම වෙලෙම සක්කාය දිට්ඨිය තියෙන නිසා කර්මය සකස් වෙනවා. කර්මය සකස් වෙනවා. කර්මපත වෙන්නේ
නෑ කියන එක තව පොඩි දෙයක් කියන්නම්. මේක අර අපි මේ අකුසල් දස අකුසල් 10 මේ කතා කරන්නේ අභිධර්ම මාර්ගයේ පොතෙන්. ඒකේ මේ ආකාරයට තියෙනවා ලෝභ මූල සිත් 7න් කර්මපත 7ක් වෙනවා. ඊළඟට ද්වේෂ මූල සිත් වලින් කර්මපත 7ක් වෙනවා. මේ පොත නම් තියෙනවා. මේක මම දැන්ට පිටුව කියලා ඕන්න පස්සේ අපිට බලන්න පුළුවන්. පිටුව 32 තමයි ලෝභ මූල සිත් වලින් කර්මපත 7ක් වෙනවා කියලා කියනවා. ද්වේෂ මූල සිත් වලින් කර්මපත 7ක් වෙනවායි කියලා හදාන්න වෙනවා පිටුව 37. එතකොට අපි මුලින් බැලුවොත් ලෝභ මූල සිත් 7න් සිදුවන කර්මපත 7 අදත්තා දානය, කාම මිත්‍යාචාරය, ඊට පස්සේ මුසාවාදා, පිසුනා වාචා, සම්ප්‍රප්පලාපා, අවිද්‍යාව සහ මිත්‍යා දිට්ඨිය. ඒ ලෝභ මූල සිත් වලින් කෙරෙන කර්මපත 7. ද්වේෂ මූල සිත් වලින් කර්මපත 7ක් කෙරෙනවා. ඒවා කිව්වොත් සතුන් මැරීම, සොරකම් කිරීම, පරුසා වාචා, මුසාවාදා, පිසුනා වාචා, සම්ප්‍රප්පලාපා සහ ව්‍යාපාදය. එතකොට මේකේ අපිට දැනගන්න අනිත් අතට කියන්නේ මේ විදියට සොරකම ලෝභ මූල සිත්වලිනුයි ද්වේෂ මූල සිත්වලිනුයි දෙකෙන්ම වෙනවා. මුසාවාදයේ ලෝභ මූල සිත්වලිනුයි ද්වේෂ මූල සිත්වලිනුයි දෙකෙන්ම වෙනවා. පිසුනා වාචාත් එහෙමයි, සම්ප්‍රප්පලාපත් එහෙමයි. එතකොට අනිත් පැත්තට කාම මිත්‍යාචාරයයි අවිද්‍යාවයි මිත්‍යා දිට්ඨියයි ලෝභ මූල සිත්වලින්ම පමණයි. සතුන් මැරීමයි පරුසා වාචායි ව්‍යාපාදයයි ද්වේෂ මූල සිත්වලින්ම පමණයි. මිස් පිටුව කියන්නකෝ. පිටුව 32 ඒක නම් අපිට PDF එක තියෙනවා බලන්න පුළුවන් ඕන පිටුව 32 සහ 37 අභිධර්ම මාර්ගය අපි පෙන්නන්නද ඒ පැත්තෙන් පෙන්නන්න පුළුවන්ද? PDF පිටුව පොඩි වෙනසක් වෙන්න පුළුවන්. 6 වෙනි පාඩම මහත්මිය 6 වෙනි පාඩම ශ්‍රීමති මහත්මිය නේද? මෙතන ජයන්ත මහත්මයා මම හිතන්නේ. ජයන්ත මහත්මයා 6 වෙනි පාඩම හරි. ඒකේ මුලම තියෙනවා ඔය කියපු එක. අදත්තා දානේ, කාම මිත්‍යාචාරය, මුසාවාදී, පිසුනා වාචා, සම්ප්‍රප්පලාප, අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටි යන අකුසල කර්ම පත 7 කෙරෙන්නේ ලෝභ මූල සිත් වලිනි. ඊට පස්සේ ඒක විස්තර කරලා තියෙනවා. ඊළඟට තියෙනවා 37 කියන්නේ ඒක ඊළඟ පාඩම 7 වෙනි පාඩම සම වෙන්නේ 8 වෙනි පාඩම. මගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනව නේද? ෂෙයා වෙනවා මහත්මයා. ෂෙයා වෙනවා. ඊළඟට තියෙන කීයද මිස් 8 වෙනි පාඩමනේ? 8 වෙනි පාඩම 8 වෙනි පාඩමේ පොඩ්ඩක් පහළට යන්න ඕන පටන් ගන්න මේ. එතන ඒ පිටුවේ අවසානයේ අන්න හරි. ද්වේෂ මූල සිත් උපදන අවස්ථා ප්‍රාණඝාතය, පරුස වචනේ, ව්‍යාපාදය, අදත්තා දානය, මුසාවාදය, පිසුන වාචා, සම්ප්‍රප්පලාප යන අකුසල කර්ම 7 සිදු කිරීම වශයෙන් ද්වේෂ මූල සිත් උපදී. ඒතර මේ දෙකම බැලුවම අපිට පේනවා අර පොදුවේ සොරකමයි, මුසාවාදයයි, පිසුනා වාචා, සම්ප්‍රප්පලාප කියන එක ලෝභ මූල සිත් වලිනුත් ද්වේෂ මූල සිත් වලිනුත් දෙකෙන්ම උපදිනවා. ප්‍රාණඝාතය ද්වේෂ මූල විතරයි නේද මිස්? ප්‍රාණඝාතය ද්වේෂ මූල විතරයි. කර්ම පත වෙන හැටිත් මේකේ තියෙනවා. ඒකේ පිටුව මං කියන්නද? කියන්න. කර්ම පත වෙන එක මේ හාමුදුරන්ගේ පොතේ නෙවෙයි ඇත්තටම තියෙන අනිත් චන්ද්‍රිකාවේ. දැන් අරක නම් අපිට තේරුම් ගත්තා මිස් දැන් සම්මා දිට්ඨියෙන් කර්මපත වෙන්නේ නැති නිසානේ දැන් මේ සක්කාය දිට්ඨිය තියෙන කට්ටිය කර්මපත වෙන්නේ නැති නිසානේ දැන් සක්කාය දිට්ඨිය තිබුණත් ඔය දිව්‍ය ලෝකවල පවා උපදින්න පුළුවන්නේ. නියත මිත්‍යා දෘෂ්ටිය කර්මපත වෙන නිසා අනිවාර්යයෙන්ම මේ නිරයට යනවානේ. එහෙම නේද මිස් අපි?
ඔව් ඔව් ඒක තමයි. එහෙමයි. සක්කාය දිට්ඨිය කියන එක රූපාවචර සියලුම හැමතැනම භූමිවල ඔය ඒක සමයිස තේරුණා. අපි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ලස්ලි මහත්මයා. ආසක් දක්වන්න පුළුවන්ද සර්? තෙරුවන් සරණයි. ඔව් කියන්නකෝ. සර්ට අනිත් සියලු මහත්මයන් අවසරයි. මේ අපේ සර් හොඳට සූත්‍ර දෙක පැහැදිලි කරා සර්. මම පොඩ්ඩක් ඒකේ අර සූත්‍රයේ පොඩි මෙහෙම සඳහනක් තියෙනවා සර්. වේරංජක සූත්‍රයේ සායේ තියෙනවා සර් මේ වේරංජක බමුණා අන්තිමට කියන තථාගතයන් වහන්සේ මේ දැන් අර තථාගතයන් වහන්සේ පිරිස් කීපයකට ධර්ම දේශනා මේ සූත්‍රයේ විශේෂත්වයක් තියෙනවා. මේ සූත්‍රයේ මේ ගිහියන්ට තමයි ගෘහපතියෝ කියලා කියන්නේ. දැන් අපි තියෙන අර අට පිරිස ශක්තිය බ්‍රාහ්මණ ශ්‍රමණ ගෘහපති කියන. ඒතර මේක වැටෙන්නේ ගෘහපතියන්ට කියපු සූත්‍රයක් ඇතුළත. මේ සූත්‍ර දෙකම ගත්තා. ඒතකොට මේ සූත්‍රයේ ගෘහපතියෝ කියන්නේ අපි වගේ අය. ඒ කියන්නේ මේ ගිහි ලෝකේ ඉන්න අපි වගේ අය. එතකොට බලන්න මේක ලස්සනට මේක මේ දේශනා කරලා තියෙනවා මේ සූත්‍රයේ සර් මේ දස කුසල දස අකුසල කියනෙත් අපි දැනගත්තා. දස කුසලයේ කියන්නේම මනුස්ස ධර්ම. සර් අපි අර ගත නේද සර්? එතන ඉඳලා තමයි කියලා ෆවුන්ඩේෂන් එක. එතන ඉඳලා තමයි කියලා උත්තරී මනුස්ස ධර්ම වලට යන්නේ කියලා. එතකොට මේ ෆවුන්ඩේෂන් එක ගිහි මේ මිනිස්සෙගේ තිබිය යුතු අවම මේක තමයි රැක ගන්න මනුස්සත්වය. ඒ මොනවද මේ පංචශීලයේ වගේම මේ දස කුසලයේ කියන එක. ඒතකොට එතනත් අපිට පොඩි අදහසක් එනවා. ඊට පස්සේ තියෙනවා මේකේ ලස්සනට මේ වේරංජක සූත්‍රයේ අවසානයේට තියෙනවස කවුරුරි කෙනෙක්ට කැමති නම් මම මරණයෙන් පස්සේ ගැහැවියනි ගෘහපතියනි එක කියනවා 18 වෙනි එක. මේ කියන්නේ 681 වෙනි පිටුවේ කියනවා ගැහැවියනි. ඉතින් ධර්මචාරී සමචාරී පුද්ගලෙක් කැමති නම් මරණයෙන් මත්තේ ගිහිල්ලා ක්ෂත්‍රීය මහාසාල කුලේ. ඒ කියන්නේ ක්ෂත්‍රීය වෙලා විතරක් නෙමෙයි ක්ෂත්‍රියයන්ගේ මහාසාල කුල. අපි දන්නවා මහාසාල කියලා කියන්නේ බොහෝ දේවල් තියෙන. කුලයක ගිහිලා උපදින්නේ. ඒ සභාවට පැමිණෙන්න කැමති නම් මරණයෙන් මත්තේ මහා කුලේ වේවයි සභාවකට කැමති නම් ඒගොල්ලන්ට මේ ධර්මචාරී සමචාරී ප්‍රතිපත්තිය කියන්නේ දස කුසලයේ යෙදෙන්න කියනවා. එතනින් නවත්තන්න නැතුව කියනවා ඒගොල්ලන්ට කැමති නම් බමුණු කුලයක බමුණු හැබැයි ඒත් මහාසාල කුලයක. ආයි කියනවා ගෘහපති ඒත් මහාසාල කුලයක උපදින්න කැමති නම් මේකම ප්‍රැක්ටිස් කරන්න කියලා මේ මනද දස කුසලයේ. ඊළඟට කියනවා සර් එතනින් එහාට ගිහලා manussත් ඉක්මවල ගිහිල්ලා දිව්‍ය ලෝකවල. එතන තියෙනවා චාතුර්මාර්ග රාජ්‍යයට යන්න කැමති නම්. තාවතින්සට යාමෙට තුසිතට නිර්මාණ රතිට පරිනිද්ද ස්වර්තියට ඔහොම ගිහලා දිව්‍ය ලෝක 6ටම යන්නත් පුළුවන්. ඊට පස්සේ කියනවා රූපාවචර ආභාසර ඉඳන් පටන් අරගෙන අන්තිමට කියනවා නේව සංඥා නා සංඥා යනකම් යන්නත් පුළුවන් කියලා. ඒකත් කරලා ඒ කියන්නේ භවග්‍රේ. ඊට අන්තිමටම කියනවා 31 වෙනි එකේදී ඉදින් ගැහැවි කාටරි ඕනේ නම් ධම්මචාරී සමාචාරී වෙලා ආශ්‍රවයන් ෂය කරලා අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ දිට්ඨ ධම්ම මේ භවයේම දැකගෙන තමා විසින්ම පසක් කොටගෙන වාසය කරන්න කැමති නම් ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන නම් ඒ වෙන්න උනත් මේක තමයි කියලා. එතකොට මෙතනින් ඊට පස්සේ මේ බමුණා ඊට පස්සේ මේ බුදුදහමට ආවා කියලා කියන මේ තිසරණ සරණ ගියා කියලා වෙනසේ බමුණා. එතකොට මෙතන අදහසක් අපිට එනවා මේක තමයි ගිහි දැන් අපි ගිහිවනේස එතකොට මට හිතෙනවා මේක අපිට තියෙන හරි ලස්සන සූත්‍ර දෙකක් කියලා මේ සූත්‍ර දෙක. ඒ කියන්නේ අපිට මේ සූත්‍ර දෙක හරි වටිනවා මේ සූත්‍ර දෙක කොහොමද මේ ෆවුන්ඩේෂන් එක දාගන්නේ කියලා. ඉතින් මෙතන කෙනෙක්ට පුළුවන් නම් මේ දස කුසල් කරන්න. අතරකව දස අකුසලෙන් වෙන් වෙන්න පුළුවන් නම් මෙතනින් පුළුවන් කියලා අපිට ඉදිරියට ගිහිල්ලා උත්තරී මනුෂ්‍ය ධර්ම ඇති කරගෙන අවසානයේ රහත් ඵලය උනත් ලබා ගන්න කියලා. ඉතින් ඒතකොට අර සතර සතිපට්ඨානය වගේ සූත්‍රවල කියලා තියෙනවනේ කොහෙවත් කියලා නැහැනේ ගිහියන්ට රහත් ඵල මේ මාර්ගඵල ලබා ගන්න බැහැ කියලා. ඒතර එතනත් ඒක පැහැදිලි. ඊළඟට තව එක අදහසක් මට පැහැදිලි වෙනවා. මේ දස කුසල වල ගත්තොත් ආර්ය අෂ්ටාංග මාර්ගයත් එක්ක බැලුවොත් දස කුසලයේ තියෙනවා මේ ප්‍රාණඝාතය, ඒ කියන්නේ කයින් වෙන ප්‍රාණඝාත, සොරකම, කාමීත්‍යාචාර කියන තුන වැටෙන්නේ සම්මා කම්මන්ත වලට. ඒ කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීලයට වැටෙනවා. ආයෙ ගත්තොත් මොකද මුසාවාදා, පිසුනා වාචා, පරුෂා වාචා, සම්පප්පල වැටෙනවා සම්මා වාචා වලට. ඒතර එතන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග දෙකක් වැඩෙනවා. සම්මා කම්මන්ත, සම්මා වාචා. ආයෙ ගත්තොත් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා කියලා කියන්නේ මෙතන වෙනවා සම්මා දිට්ඨිය, ලෞකික සම්මා දිට්ඨිය. එතකොට එහෙම බැලුවම අපිට තේරෙනවා මෙතන කියන්නේ තනිකර මේ සීලය සපුරන්න ඉස්සෙල්ලා සීල් ඔයා හොඳට මේ කියන්නේ මෙතන තියෙනවා 10න් 7ක් ඇවිල්ලා සීලය පිළිබඳ. 8 9 10 තමයි සිත පිළිබඳ එන්නේ මේ අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨි කියලා.
එතකොට මෙතනින් පේනවා සීලේ ෆවුන්ඩේෂන් එක කරගන්න පුළුවන් නම් ඒක පාදක සර් කිව්වා වගේ. ඒක පාදක කරලා අපිට පුළුවන් කියලා ඉදිරියට යන්න ඒ වගේම අපිට සතර අපායෙන් මිදෙන්න පුළුවන් කියලා හිතනවා. මොකද කර්මපත කියලා කියන්නේ අපිට මේ ප්‍රතිසන්දි විපාක දෙන එකනේ. ප්‍රවෘත්ති සහ ප්‍රතිසන්දි විපාක දෙකම දෙනවා. එතකොට අපිට පුළුවන් නම් ඒ අපිට නැති වෙන වෙලාවටත් මේ වගේ කර්මපතයක් සිහි කරගන්න වුණොත් අපි අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙනවා. ඒක පැහැදිලි. මොකද ඒ කර්මපතේ තියෙන දස කුසලයක් නම් අපිට සිහි වුණේ. අනිවාර්යෙන් අපිට අපාය යන්න බෑ. ඒක පැහැදිලි කරපු ලස්සන සූත්‍රයක් කියලා හිතන තව එක අදහසක් කියන්න කැමතිසේ මෙතන මේ අර අපි ඉගෙන ගත්ත පරාජික පාළියෙත් තියෙනවා මේ වේරංජක බමුණ ගැන. ඒකේ දැන් ජයන්ත මහත්මයා අපිට පැහැදිලි කරා අර විනය පන්තියේදී මේ වේරංජා කාණ්ඩය කියලා. එතකොට එතනත් මේ වේරංජ බමුණ ගැන කියලා තිනවා මේ පුද්ගලයාමද දන්නෙත් නැහැ. ඒත් ඉතින් මට මතක් වුණා ඒකටත් මේ පරාජික පාළට සම්බන්ධ වෙන මේ නමක් නේද කියලා මේ වේරංජ බමුණ ගැන. ඉතින් ඒක මගේ අදහස එනම් බොහොම පිංස අවස්ථාවක් ලබා දුන්නට. තෙරුවන් සරණයි. ඔබතුමාට බොහොම පිං. ඇත්තටම ඔය මේ විරති තුනම එන්නේ ඔය දස කුසලේමයි. දස කුසලයෙන් එතන කියනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ කාරණා තුනම සම්පූර්ණ වෙනවා මෙතනින්. ඒක ආරති විරති පටිවිරති ආකාරයට ආවහම ඒක මාර්ග කුසලයටම උපනිශ්‍රේ වෙනවා. මාර්ග කුසලයටම ඒ ඊළඟ මොහොතේ යනවා. ආරති ඒ පිළිබඳව ඇල්මක් නැති බව, විරති එකෙන් අයින් වීම, පටිවිරති කියන්නේ සර්ව සම්පූර්ණයෙන්ම අකුසලයෙන් අයින් වීම කියන එක. එතකොට මේ විරති තුන පරිපූර්ණ භාවයට පත් වෙනවා දස කුසලය සර්ව සම්පූර්ණ කරන උජ්ජලයාගේ. ඔතන පොඩි මේ ජයන්ත මහත්මයා මට පොඩි කාරණයක් ඔබතුමාගේ අදහසක් අහන්න කැමතියි. විචිකිච්ඡා සහගත සිත. විචිකිච්ඡාව කියන එකෙන් ඒ අපි අකුසල සිත් 11කින් ප්‍රතිසන්දි විපාක ලබා දෙනවා. එකකින් ලබා දෙන්නේ නැහැ. උද්ධච්ච සහගත සිතෙන්, මෝහ මූලෙන්. විචිකිච්ඡා සහගත සිත කොතෙන්ද වැටෙන්නේ? කර්මපද ස්වභාවය. අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපි සාකච්ඡා කරමු. හොඳයි සාකච්ඡා කරමු සර්. එතන හොඳ ප්‍රශ්නයක් සර් ඇහුවේ. ඇත්තටම කොයි විදිහටද විචිකිච්ඡාව කියන එක මේ කර්මපතවල යෙදෙන්නේ කියන එක නේද සර්? ඔව්. ඔව්. ඒක ටිකක් හිතිය යුතු තැනක් කියලා හිතනවා. මොකද එකපාරම අපිට ගන්න බෑ දැන්. ඒක මොහ මූල සිත නෑනේ. ඒක පුළුවන් අපිට බැරිද විචිකිච්ඡාවර සැකය බුද්ධ ආදී අටතෙන් ගැන සැකය ඒක ගන්න පුළුවන් නේද විචිකිච්ඡාවට? ඒක කර්මපත. ඒක හරි. ඔව්. ඒක කර්මපත ස්වභාවයට මමත් ඔක බෙහෙව්වා මට හොයන්න බැරි වුණා. ඒකට හරියටම කාරණයක්. කර්මත කියන්නේ මොකද ප්‍රශ්න? ඒ කියන්නේ අදිමොක්ක චෛතසිකයේ තියෙන නිසා කර්මපතයක් වෙනවා කියලා අපි ඉගෙන ගන්න නේද ජයන්ත මහත්තයා? ඔව් දැන් මෙතනදී කර්මපතයක් වෙනවා කිව්වට දැන් මෙතනදී සහාපු ප්‍රශ්නේ තමයි දැන් අපි කතා කරානේ දැන් මේ අකුසල දස අකුසල කර්මපත කියලා 10ක්. ඔව්. ඒ 10ට කොහොමද විචිකිච්ඡාව කියන එක සම්බන්ධ වෙන්නේ කියන එක. විචිකිච්ඡා සහගත සිත. අන්න හරි. එතකොට ඒක කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ කර්මපතේ කියන එකට? ඔව්. අපි ඒ කියන්නේ මෝහ චෛතසිකේ නම් සිත් 12ම තියෙනවා නේද? අකුසල් සිත් 12ම තියෙනවා. එතකොට තියෙනවා සිත් 12ම. මෝහ චෛතසිකේ නිසා තමයි අනිත් අකුසල් කොහොම සිද්ධ වෙන්නේ. ඒ මෝහයම උපනිශ්‍රේ වෙලා තමයි ඒ අවිද්‍යාව උපනිශ්‍රයෙන් තමයි අනික් සියලුම දේ සිද්ධ වෙන්නේ. ඒක අපි දන්නවනේ. ඒක පටිච්චසමුප්පාද ණයෙන්ම දන්නවා. අවිද්‍යාව තමයි සංස්කාරයන්ට මුල් වෙන්නෙම. එතකොට මෝහයේ පදනම. එතකොට මෝහයේ මත තියෙන තබා කුසල් දෙකක් තමයි විචිකිච්ඡාව සහ උද්ධච්චය. හැබැයි උද්ධච්ච සිතෙන් ප්‍රතිසන්දි විපාකයක් ලබන්නේ නැහැ කියලාම අපි ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි විචිකිච්ඡා සිතෙන් ප්‍රතිසන්දි විපාකයක් ලැබෙනවා. ඒකට මොකක්ද ලැබෙන්නේ? අර අහේතුක අකුසල විපාක අහේතුක සංකීර්ණ සිතෙන්
අපාය උත්පත්තියක් ලබා දෙන්න පුළුවන් විචිකිච්ඡා සිත හේතු කරගෙන. කොහොමද ඒක කර්මපතයක් වෙන්නේ කියන එක කොහොමද? මේක තියෙනවා. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. අපි අර අභිධර්ම මාර්ගයේ පොතේ පිටුව 40 පොඩ්ඩක් බලමුද? 39 40. හරි ඉන්නවා ෂෙයා කරන්න. ඔන්න උතරක් ෂෙයා කරන්න. උත්පත්ති ලබා දෙනවා. පිටුව 40. පිටුව 40 කියන්නේ පාඩම 9 අවසාන පැත්ත. හරි. මේ තියෙන්නේ ඔව්. මෙතන තියෙනවා සිත් දෙක උඩින් ලියලා තියෙනවා උපේක්ෂා සහගත විචිකිච්ඡා සිතයි උපේක්ෂා සහගත උද්දච්ච සිතයි කියලා. ඒක හොයාගන්න පුළුවන්ද? පේනවා නේද? ඔව්. ඒක තව චුට්ටක් උඩට යන්න අන්න හරි. තව පොඩ්ඩක්. හරි. 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 ඔතනින් දැන් දිගටම විස්තර කරනවා. තව පොඩ්ඩක් පහළට ගියාම අර සිත් දෙකෙන් පස්සේ තියෙන ටික ගමු. ඔන්න ඔතන මෝහ මූල සිත් දුබ්බල බැවින් ඒවායින් ලෝභ මූල ද්වේෂ මූල සිත් වලින් මෙන් බරපතල විපාක ඇති නොවේ. විචිකිච්ඡා සහගත සිතේ ඇති විශේෂ නපුර නම් එය ඇතිවන තැනැත්තාගේ සිත පස්කම් සැපයට මිස කුසලයට නොනැමීමය. විචිකිච්ඡාව ඇතිව කුසලයක් කළත් එය බලවත් කුසලයක් නොවේ. සාමාන්‍ය මිනිසයන්ගේ ඥානය ඉක්ම වූ උසස් නුවණ ඇති ඒකේ අර අතනින් යම් දෙයක් අපිට ගන්න පුළුවන්ද කියලා විචිකිච්ඡා සහගත සිතේ එතන තියෙන විචිකිච්ඡා සහගත සිතේ ඇති විශේෂ නපුර නම් එය ඇතිවන තැනැත්තාගේ සිත පස්කම් සැපයට මිස කුසලයට නොනැමෙයි. ඔව්. එතකොට පස්කම් සැපයට බර වුණා කියන්නේ යාට අධික ලෝභ සිත් ඇතිවීමටත් හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම පස්කම් සැපේ ලබා ගැනීමට අනිත් අයට හිරිහැර කරන්න පුළුවන් ද්වේෂ සිත් ඇති වෙන්නත් පුළුවන්කම තියෙන නේද? ඔව්. එතකොට ඒකේ විපාකයේ වගේ එන්නේ ලෝභ මූල හරි ද්වේෂ මූල හරි තුලින්මයි කියලා වගේ අදහසක් එනවාද කියලා. බරපතල විපාක මේ අනිත් එක තමයි අපිට දැන් මේ අපි බැලුවොත් එහෙම මේ අකුසල සිත් ගැන බලනකොට උද්දච්ච සිතෙන් ප්‍රතිසන්දියක් ඇති වෙන්නේ නැත්තේ මේක යටතේදී කර්මපත ලියලා නැහැ. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම අපි බලමුකෝ දැන් මේ මොකද්ද උපේක්ඛා සහගත මෙතිනස් මම ඒක පොඩ්ඩක් මේ ධම්ම සංගණිය නේද? ධම්ම සංගණියේ හරි. මෙතන තියෙනවා අපි බැලුවොත් කතමේ ධම්ම අකුසල යස්මින් සමේ අකුසල චිත්ත උපන්න හොති උපේක්ඛා සහගත මේක උද්දච්ච නේද? උද්දච්චයකට පස්සේත් ඉස්සෙල්ලාද විචිකිච්ඡා එක තිබ්බේ? උද්දච්චයට ඉස්සෙල්ලා විචිකිච්ඡා සිත. හොඳයි. මේ තියෙන්නේ. හරි. යස්මින් සමේ අකුසල චිත්තං උපන්නං හොති උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්තං රූපාරම්මණං වා ආදී වශයෙන් කියලා ධම්මාරම්මණං වා යඤ්ඤම්මා පනාරබ තස්මින් සමේ පස්සෝ හෝති ඔය විදිහට ගිහිල්ලා අන්තිමට බලන්න මේකේ විචිකිච්ඡා හෝතු මෝහෝ හෝති අහිරකං හෝති අනික්කම් පග්ගහෝ අවිකේපෝ හෝති මේකෙත් එතකොට තියනවාද මේ පත නෑ නේද? කර්මපත විචිකිච්ඡාවේ ඒක තමයි කර්මපත. විචිකිච්ඡා සහගත සිතට කර්මපත නොලිබුවත් විචිකිච්ඡා සිත මිත්‍යා දිට්ඨි ස්වභාවයෙන් කර්මපතයක් වෙනවායි කියන එක තමයි මගේ නම් අදහස. ඔක කෙලින්ම කියන්න තැනක් හොයන්න බෑ. නේ විචිකිච්ඡා සිත නිසා එක්ක ලෝභ මූලය කරනවා එක්ක ද්වේෂ මූලය ඇති. කො මිත්‍යා දිට්ඨි මොහ මූල. දැන් අපි වෙන සිතක් ගත්තොත් අපි බලමු කර්මපතේ ලියවිලා තියෙන හැටි. දැන් මෙතන බලන්න මේක තමයි දෝමනස පටික. එතකොට අපි කර්මපත හැටියට ගන්නෙ මොකක්ද අපි කර්මපත හැටියට ගන්නෙ? පත තුනක් තියෙනවා ඒක කර්මපත වෙන්නේ ඔය මේකම තමයි දස නෑ මේකේ අර මේ
පස්ස ඒ විදිහට කියනවනේ පස්ස පංචකයේ ඔය විදිහට ගිහිල්ලා පත ගැන කියන තැන මාර්ගට පස්සේ ඉන්ද්‍රියටත් පස්සේ බලය ගිහිල්ලා උන් ඔතන නේද දෝසෝ හෝති මෝහෝ හෝති ව්‍යාපාද හෝති නේද තමයි දෝසෝ හෝති මෝහෝ හෝති ඒ තියෙන්නේ මූල ව්‍යාපාද හෝති ඔතින් ව්‍යාපාද හෝති මේක තමයි කර්මපතේ නේද ව්‍යාපාද හෝති ඊතර තියෙන ව්‍යාපාද හෝති විතරයි හැබැයි ව්‍යාපාද හෝති කියනකොට ඒතර කර්මපතයකට අපි මේක ගන්නවා ඒකට අදාළව අපි බලමු දැන් මේ කියන්නේ මූලයට පස්සේ තමයි පතේ එන්නේ අපි බලමු මේ එතකොට මොකද්ද මෙතන මේ විචිකිච්ඡා එතකොට එතනදී විචිකිච්ඡා හොත් විචිකිච්ඡා හොති ඒක කියන්නේ එක මෝහ මූල හිතක් නෑ විචිකිච්ඡා හොති නෙමෙයි මෝහෝ හොති ඊට පස්සේ අහිරිකං හොති මම හිතන්නේ එතන නෑ ඒ පතේ නෑ එතන මෙතන කර්මපතේ නෑනේ ඔව් මෝහෝ හෝති කියලා තියෙන්නේ අර මේ මූල තුනෙන් මෙතන තියෙන එකයි. එතකොට ඊට පස්සේ පතේ නෑනේ. මේකත් කර්මපතයක් නෙවෙයි. පතයක් නෙමෙයි. එහෙමනම් මෙහෙම නේද ජයන්ත මහත්තයා අපි ඔක කල්පනා කරන්න වෙන්නේ විචිකිච්ඡා හේතුවෙන් එයා මිච්ඡා දික්ටි ස්වභාවය නැත්තම් අනික් කර්මපතයකට හේතු වෙනවායි කියන එක තමයි ගන්න වෙන්නේ. ඒක තමයි ගන්න වෙන්නේ. තියෙන ස්වභාවය නිසා වෙනත් කර්මපතයකට ඒක උපනිශ්‍රේ වෙනවායි කියන එක තමයි ගන්න වෙන්නේ. මමත් ඔක කල්පනා කරා ඒක කෙලින්ම ගන්න බෑ කර්මපතයකට. ගන්න බෑ. එතකොට මෙතන මේ ලෝභ මූල දිට්ඨිගත විප්‍රයුක්ත සිත ගත්තත් මෙතන අවිජ්ජා හෝති කියනවා. ඒක තමයි ඇත්තටම කර්මපතේ වෙන්නේ. ඔව්. පින්ජාන්ත මහත්මයා ඇත්තටම පතය එතන ඒ සිත්වල තියෙන කර්මපතය පෙන්නලා දුන්නට මොකද ඒක විචිකිච්ඡා සිතේ පතය දෙන්නේ නැහැ. ඔව් ඒක තමයි ඇත්තටම මම මේ ළඟදිත් කරපු සාකච්ඡාවක මම විස්තර කරා ඇයි උද්දච්ච සිතෙන් ප්‍රතිසන්දියක් ගෙන දෙන්නේ නැත්තේ කියන එකට මම කිව්වේ එතනදී කර්මපතේ රියෙන්නේ නැහැ කියන එක. නමුත් ඇත්තටම බලනකොට විචිකිච්ඡා සිතේ ඒ තත්ත්වෙම තමයි තියෙන්නේ. හැබැයි විචිකිච්ඡා සිත හේතු වෙනවා වෙනත් පතයකට යන්න උපනිශ්‍රේ වෙනවනේ. අන්න ඒක තමයි. ඒක කියන්නේ විචිකිච්ඡාව තියෙනවා නම් බොහෝ විට අනිත් කර්මපත කෙරෙන තත්ත්වයක් තියෙන නිසා තමයි එහෙම අරන් තියෙන්නේ නේද? ඒක කෙලින්ම අපිට ගන්න පුළුවන් නේද මිච්ඡා දිට්ඨියට? මිච්ඡා දිට්ඨි හොති. ඒ කියන්නේ වෙනවා. හැබැයි අතනම කියනවා බුදුන් ගැන, දහම් ගැන මිච්ඡා දිට්ඨි කියලා ගන්න බෑසනේ. මොකද විචිකිච්ඡාව කියනකොට දිට්ඨිගත ස්වરૂපයක් නැහැනේ සිටේ. ඒක උපනිශ්‍රයක් වෙනවා ඔබතුමා කිව්වා. ඒක පත වෙන්නේ අර අහිරික මොකක්ද අර අකිරිය වාදයේ ඒ ටික විතරයි. ඒ ටික විතරයිනේ. ඔව්. මේක කිව්ව විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. ඒ කියන්නේ විචිකිච්ඡාවක් ඇති කෙනෙකුට එයා කාම සැප බහුල කරගෙන ඉන්න ගතියක් එනවා. අර අභිධම්ම මාර්ගයේ පොතේ පැහැදිලි කරලා තියෙනවා වගේ. ඒ නිසා ඒකෙන් එයාට කර්මපත ඇති කරවන්න පුළුවන්කම තමයි තියෙන්නේ කියලා නේද? ඒ කියන්නේ ලෞකික මිච්ඡා දිට්ඨිය කර්මපත බවට පත් වෙන්නේ නැහනේ. ඒක පැහැදිලිවම කියලා තියෙනවානේ. අහේතුක දිට්ඨිය, අකිරිය දිට්ඨිය, නාස්තික දෘෂ්ටිය විතරයි කර්මපත බවට පත් වෙන්නේ. එතකොට අනික් දැන් ඇත්තටම මේ පටිසම්භිදා මගේ ගත්තොත් ওই දිට්ටි කතා කියලා තියෙන කොටසේ තියෙනවා ගොඩාක් දේවල් අරගෙන අස්සාද දිට්ඨිය ඊට පස්සේ ඒ වගේ කියන්නේ අස්සාද දිට්ඨියත් අන්තිමට මිත්‍යා දෘෂ්ටියක් කියලා කියනවා. නමුත් එතනදීත් අපිට බලන්න වෙන්නේ දැන් සක්කාය දිට්ඨියත් මිත්‍යා දෘෂ්ටියක් වුණාට ඒක කර්මපතයක් වෙන්නේ නැහැ. සමහරට අස්සාද දිට්ඨිය කියන එක වුණත් අපිට තව ටිකක් හොයලා බලන්න වෙනවා ඒක මේ කර්මපතයක් වෙනවද නොවෙනවද කියන එක. ඔව්. ඒක ඇත්තට මේ හොඳ තැනක් අපිට අද මේ විවෘතුනේ කියලා හිතෙනවා සර්. සර් සමා වෙන්න මම ඉවත් වෙනවා පොඩ්ඩක් මේ වෙලාව හැටියට. සමා වෙන්න ලසිල් මහත්තයා ජයන්ත මහත්තයා හැමදෙනාටම තෙරුවන් සරණයි ලක්ෂ්මී. තෙරුවන් සරණයි. බොහොම පිං අද
ගොඩක් මිනිස්සු මමත් පොඩ්ඩක් එළිය යන්න හදන්නේ දැන්. හොඳයි මම හිතන්නේ දැන් කොහොමද සාකච්ඡාව මතනවා. ගොඩක් පින් හැමෝටම සර විද්‍යාරත්න සර් මෙන්න මෙහෙම අදහසක් බලන්න මම කොච්චර දුරකට හරියට දන්නේ නැහැ. දැන් ගත්තොත් එහෙම අපි දන්නවා අපි උප්පත්තියක් ලබනකොට තියෙනනේ ඒ ද්වි හේතුක උප්පත්ති කියනවා. ත්‍රි හේතුක උප්පත්ති කියනවා. ආයි කියනවා අහේතුක උප්පත්ති කියලා. අහේතුක කිව්වොත් අලෝභ මේ ඒ කියන්නේ එතන එකම හේතුවක්වත් නැතුව අහේතුක. එතකොට ආයි කියනවා ද්වි හේතුක කියනවා. අපි දන්නවා අලෝභ මේ අලෝභය සහ ඒ කියන්නේ මෝහය අමෝහය අදෝෂය අන්න හරි. අලෝභ අදෝෂ කියන ත්‍රි හේතුක අලෝභ අදෝෂ අමෝහ තුනම එනවා. ඒතර උප්පත්ති ලබනකොට ඒතර දැන් කොහෙවත් නැහැ මෝහ මූලික අර සර් කියපු උද්දච්චයක වැටෙන්නේ මෝහ ඒකේ තියෙන තනිකර මෝහය විතරනේ. දැන් ඔය මෝහ මූල සිත් දෙකේම තියෙන්නේ මෝහය විතරයි නේද? ඒ කියන්නේ මූල වශයෙන් ගත්තොත්. ලෝභ ද්වේෂ මොහ ගත්තොත් එහෙම මෝහ විතරනේ තියෙන්නේ. මොහ විතරයි. ඒක හේතුක උප්පත්තියක් කොහෙවත් නැහැ නේද? නෑනේ මෙහෙමනේ ලසිල් මහත්මයා. ඒකට උත්පත්තිය ලබා දෙන්නේ විපාක සිතෙන්නේ. විපාක සිත සංතීර්ණ සිත සංතීර්ණ අකුසල විපාක සංතීර්ණ සිත අකුසල විපාක සංතීර්ණ සිත අහේතුකයි. ඒගොල්ලන්ට කවදාවත් හේතුක උත්පත්තිය ලබන්න බෑ. අහේතුක උත්පත්තිය පමණයි ලබන්නේ. අකුසල් සිත් 11න්ම ලැබෙන්නේ අර සංතීර්ණ සිතෙන්. ඒක අහේතුක උත්පත්තියක්මයි. ඒක නිසා තමයි ඒකට හේතු සම්බන්ධතාවයක් එන්නේ නැත්තේ. අකුසල් සිත් 11න්ම ලැබෙන්නේ අකුසල විපාක අහේතුක අකුසල විපාක සංතීර්ණ සිතෙන්මයි උත්පත්තිය ලබා දෙන්නේ. එතකොට මේ හේතු සම්බන්ධතාවයක් එන්නේම නෑ. ඒගොල්ලෝ අහේතුකමයි. මම හිතන්නේ ඒක පැහැදිලි වෙයි නේද මේ නසිල් මහත්මයා? පැහැදිලි සර් කියපු විදිහ හරි සර්. ඒක පැහැදිලි. මොකද එතන උප්පත්තිය ලබන්නේ මේ අහේතුක සිත් වලින්නේ මේ සතර හරි සර් ඒක පැහැදිලි. හොඳයි එහෙමනම් අපිට තවත් අදහස් මොනවා හරි තියනවද? කාගෙන් හරි කාට හරි අවස්ථාවක් තියෙනවා එහෙමනම්? අපේ සුනිතා මහත්මිය ඉන්නව නේද? සුනිතා මහත්මිය ඔබතුමීට අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්ද? සුනිතා නැද්ද අද? නෑ. සුනිතා මහත්මිය නෑ අද නේද? හොඳයි ජයන්ත මහත්මයා. එහෙනම් ඊළඟ සැරේ අපි කරන්න යන්නේ චුල්ල වේදල සූත්‍රය. චුල්ල වේදල සූත්‍රය මහා වේදල සූත්‍රය තමයි ඊළඟට වැටලා තියෙන්නේ. හැබැයි චුල්ල වේදල සූත්‍රය මම හිතන්නේ ලසිල් මහත්මයා ඉන සුමානේ කරයි. ඊළඟ සුමානේ මහා වේදල සූත්‍රය. සර් චුල්ල වේදල සූත්‍රය හුඟක් දිගයිනේ. දෙකම දිගයි. ඔව් ඒක තමයි එක දවසකින් ඉවර කරන්න පුළුවන්. ඊළඟ දවසට කරමු. ඊළඟ දවසටත් කරමු. එහෙම කරමු. මොකද ඒකේ සෑහෙන කොටසක් තියෙනවා ආවරණය කරන්න මං හිතන්නේ. අන්න හරි. ධර්ම කරුණු බොහෝ තියෙනවා. මං හිතන්නේ රසිල් මහත්මයා එහෙම කරමු නේද? චුල්ල වේදාල සූත්‍රය. ඒ කියන්නේ ජයන්ත සර් කිව්වේ ජයන්ත මහත්මයා ලබන සතියේ චුල්ල වේදාල සූත්‍රය කරනවා සම්පූර්ණයෙන්. ඊළඟ සතියේ තමයි මහා වේදාල සූත්‍රය කරන්නේ. ජයන්ත මහත්මයා. චුල්ල වේදාල සූත්‍රය හුඟක් ගැඹුරු කොටස් සාකච්ඡා කරන්න තියෙනවා. ඒ කියන්නේ මේ ඒකේ අර අහන ප්‍රශ්න වලට උත්තර හොයනකොට අපි ගැඹුරින් කරුණු මතු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් සම්පූර්ණම සූත්‍රය කරන්න පුළුවන් වෙයි දන්නේ ඒක දවසින්. ඒකයි අපි. ජයන්ත මහත්මයා බැරි වුණොත් අපි ඊළඟ දවසට දෙක ටික බැරි වුණොත් ඉතුරු කොටසක් ඊළඟ දවසේ කරන්නත් පුළුවන්. ඔව්. එහෙම කරමු එහෙනම්. හොඳයි. හොඳයි එහෙමනම් අපි අද දවසේ වැඩසටහන නිමා කරමු. ඉතින් අපි කැමති සර් දෙවියන්ට පින් දෙනවද? දෙවියන්ට පින් දෙන්න. හොඳයි සර්. තෙරුවන් සරණයි. සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි මෙතෙක් වේලා ඒ සූත්‍ර දෙකක් පිළිබඳව සාකච්ඡා කරා. ඊට පස්සේ සූත්‍ර දෙකේ අඩංගු ධර්ම පිළිබඳව වෙනම සාකච්ඡා කරා. මම හිතන්නේ අපේ සාකච්ඡාවේ බොහෝ ධර්ම කරුණු පිළිබඳව නැවත විග්‍රහයක් සිද්ධ වුණා. මේ අය දෙකම කුසල සිතින් කුසල සම්භාරයක් රැස් කිරීම පිළිබඳව අපි ඔබතුමන්ලා සියලු දෙනාටම පුණ්‍ය ආනුමෝදනා කරනවා මේ වගේ අවස්ථාවක් ලබා ගැනීම පිළිබඳව. අපි දෙවියන්ට පින් දීලා
මේ සාකච්ඡාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදාති. ඉදම්මේ ඥාති යං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාති යං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාති යං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පුඤ්ඤතු. සියලු දෙනාටම භාවා ධර්ම ඥානෙ ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම පිං සර්, බොහොම පිං තෙරුවන් සරණයි.